හොඳයි ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ අපි දුවල පුතාලත් එක්ක එකතු වෙලා ඉන්නේ 12 වෙනි ශ්‍රේණියේ 10 වන ඒකකයේ ආදරණීය දුවේ පුතේ අපි දන්නවා විශේෂයෙන්ම මේ පසුඅස්වනු ක්‍රියාකාරකම් සම්බන්ධ පාඩමේ මේ පාඩමේ පළවන කොටස දුවල පුතාලත් එක්ක අපි සාර්ථකව සාකච්ඡා කරලා අවසන් කළා අපි දන්නවා V වල පසුඅස්වනු ක්‍රියාකාරකම් ඒ වගේම දුවේ පුතේ අපි දන්නවා මේ කල්තබාගත නොහැකි එළවලු සහ පළතුරු වල පසුඅස්වනු ක්‍රියාකාරකම් ටිකත් මේ විදි ආදරණීය දුවල පුතාලත් එක්ක සාර්ථකව සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන දුවේ පුතේ ඒ වගේම අපි ඊට පස්සේ විශේෂයෙන්ම මේ මත්ස්‍ය අස්වනු වල පසු අස්වනු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආදරණීය දුවේ පුතේ කතා කරමින් ඉන්නේ විශේෂයෙන්ම කොහොමද මේ වෙළඳ පොලේදී පුතේ වෙළඳ අපි දන්නවා අස්වනු නෙලන අවස්ථාවේ සිට අස්වනු පාරිභෝගිකයා අතර පත්වන තුරුම පුතේ අස්වැන්නේ ප්‍රමාණයට සහ ගුණාත්මක භාවයට හානි සිදු වෙනවා පුතේ අපි දන්නවා පසු අස්වනු හානිය විදිහට අපි කියන්නේ අස්වනු නෙලන අවස්ථාවේ සිට මේ අස්වනු පාරිභෝගිකයා අතට පත්වන තුරම පුතේ අස්වැන්නට සිදුවන ප්‍රමාණාත්මක සහ ගුණාත්මක හානිය තමයි පුතේ අස්වැන්නේ ප්‍රමාණයට වගේම ක්වොන්ටිටි එක වගේම අස්වැන්නේ ක්වොලිටි එකට ගුණාත්මක භාවයට විවිධ ආකාරයෙන් හානි සිදු වෙනවා පුතේ අස්වනු නෙලීමේදී ඒ වගේම විශේෂයෙන්ම මේ මත්ස්‍ය අස්වනු නෙලීමේදී පුතේ ඒ වගේම මත්ස්‍ය අස්වනු ගබඩා කිරීමේදී මේ විශේෂයෙන්ම බෝට් එකේ වෙසල් එකේ නේද ඒ වගේම මත්ස්‍ය අස්වනු ගොඩ බෑමේදී පුතේ ඒ වගේම මත්ස්‍ය අස්වනු ප්‍රවාහනයේදී ඒ වගේම අපි දන්නවා මේ මත්ස්‍ය අස්වනු ගබඩා කරලා තියෙනකොට නේද පුතේ ගබඩා තත්ත්ව අනුව ඒව අනුව වගේම මේ මත්ස්‍ය අස්වනු පුතේ වෙළඳ සැලේදී අපි දන්නවා වගේම පාරිභෝගිකයා මේ ගෙනල්ලා පරිභෝජනය කරන අතරතුරදී පුතේ මේ මත්ස්‍ය අස්වනු වල ගුණාත්මක භාවයට වගේම ප්‍රමාණාත්මක භාවයට පුතේ විවිධ හානි සිදු වෙලා පසු අස්වනු හානි සිදු වෙන්න පුළුවන්. එහෙනම් පුතේ මෙන්න මේ මත්ස්‍ය අස්වනු වල අස්වනු නෙලීමේ සිට අස්වනු පාරිභෝගිකයා අතට පත්වන අවස්ථාව දක්වා මේ පරිභෝජනයේ දක්වාම ක්‍රියාවලින් වලදී පුතේ මන ආකාරයට මේ පසුඅස්වනු ක්‍රියාකාරකම් නිවැරදි ආකාරයට සිදු කිරීමෙන් පුතේ අපිට මේ මස් ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව මේ මත්ස්‍ය අස්වැන්නක් ඉහළ මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමට අවස්ථාව තියෙනවා පුතේ අස්වනු නෙලන අවස්ථාවේ ඉඳලම පරිභෝජනය කරන අවස්ථාව දක්වාම විශේෂයෙන්ම මේ ගැන අපි සැලකිලිමත් වෙන්න පුතේ මාළු ගත්තාම මේ මියගිය මත්ස්‍යයන් ස්මූත්ලි හැන්ඩල් කරන්න ඕනේ පුතේ ඒ ක්‍රියාවලිය ඉමීඩියට්ලි කරන්න ඕනේ පුතේ ස්මූත්ලි හැන්ඩල් කරන්න ඕනේ මොකද මේ තැලීම් පොඩි වීම සීරීම් පළුදු වීම හරහා මත්ස්‍යයාගේ දේහයට පුතේ ක්ෂුද්‍ර ජීවීන් ඇතුල් වීමෙන් මේ ආහාරේ නරක වෙන්න පුළුවන් මත්ස්‍ය ආහාරයේ මත්ස්‍ය මාංශයේ නරක වීමකට හේතු වෙන්න පුළුවන්. ඉතින් පුතේ මේ ආකාරයට වෙළඳ පොළ තිල ප්‍රදර්ශනය කරලා තිනකොට අපි දන්නවා ඩිස්ප්ලේ කැබිනට් භාවිතා කරලා ඒවට ඔබ දැකලා ඇති මේ අපි දන්නවා සාමාන්‍ය මත්ස්‍යයන් අලෙවි කරන්න තියලා තියෙන තැන් සාමාන්‍ය අපි දන්නවා නගරවල තියෙන පොළවල් තියෙනවා පුතේ. ඒ වගේම නගරේ අපි දන්නවා නගරේ තියෙන වෙළඳ සැල් තියෙනවා මත්ස්‍ය අලෙවි කරන. ඒ වගේම දීවර සංස්ථාවට අයත් වෙළඳ කුටි වෙළඳ ස්ථාන මසුන් අලෙවි කරන ස්ථාන තියෙනවා. වෙනත් පෞද්ගලික ආයතන තියෙනවා මේ මසුන් අලෙවි කරන ස්ථාන දැන් මේ නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරලා මේ මාළු ඉතා හොඳින් අයිස් කරලා පුතේ ඒ තියෙන මාළු වෙනම ඩිස්ප්ලේ කරලා තියෙනවා ඩිස්ප්ලේ කැබිනට් නැත්නම් ප්‍රදර්ශන කැබිනට් තුල අයිස් මත නේද පුතේ අයිස් මත ක්‍රෂ් අයිස් අර අපි අයිස් කඩලා තියෙන ක්‍රෂ් කරන ලද අයිස් තියෙනවා අපි දන්නවා ඒ අයිස් මත නැත්නම් කුඩා අයිස් කැට තියලා සකස් කරලා තියෙන ඒ කැබිනට් වල පුතේ කුඩා මාළු වෙනම ඔබ දැක්කද ලස්සනට අර සමහර ඒවා අපි දන්නවා මේ කෙසෙල් කොළ වල ඒ වගේ නේද පුතේ අර කොළ වල හබරල කොළ වගේ තියලා ඒ මත අයිස් තියලා අර ඩිස්ප්ලේ කරලා තියෙනවා කපනලා මාළු ඉන්නවා පුතේ අපි දන්නවා කෙලවල්ලා ටූනා නේද පුතේ ඒ වගේම ෂෙල් ෆිෂ් අපි කියනවා කවුද අපි කියනවා ඊට පස්සේ තලපත් ඒ වගේම අපි දන්නවා කොප්පරා නැත්නම් මහි කියලා අපි හඳුන්වන කොප්පරා කියන මත්ස්‍ය සප්පරුකින් අපි කියනවා සප්පරු කියන්නේ කවුද පුතේ අපි දන්නවා මේ ෂෝට් ෆිෂ් ඒ වගේම කින් ෆිෂ් නැත්නම් තෝරු නේද පුතේ මේ කපන මාළු පරව් වගේම ලොකු මාළු අපි දන්නවා කපලා පෙති කපලා ස්ලයිස් විදිහට තියෙනවා පුතේ ඒවා මේ මාළු අපිට අඳුර ගන්න පුළුවන් ඒවා නවීන ෆ්‍රෙෂ් තත්ත්වද කොහොමද කියන එක ඒ වගේ ගුණාත්මක මාළු හඳුනා ගන්න ආකාරය පිළිබඳව දුවල පුතාලත් එක්ක අපි සාකච්ඡා කළා අවසන් කළාද ඒ වගේම පොඩි මාළු ඉන්නවා පුතේ සාලයෝ පුතේ ඊට පස්සේ අපි දන්නවා හාල් මැස්සෝ ඒ වගේම හුරුල්ලෝ නේද පුතේ ඒවත් මේ විශේෂයෙන් මේ පොඩි මාළුත් මේ මෙවැනි ස්ථානවල මේ ඩිස්ප්ලේ කැබිනට් තුල නැත්නම් ප්‍රදර්ශන කැබිනට් තුල පුතේ පොඩි මාළුත් ප්‍රදර්ශනය කරලා තියෙනවා අයිස් දාලා ඒ මත මේ සාලය හුරුල්ලෝ ඊට පස්සේ හාල් මැස්සෝ හැඬැල්ලෝ නේද දරුණේ අපි ඒ වගේම මේ මත්ස්‍ය නොවන ක්‍රස්ටේෂියාවන් විදිහට ඉස්සෝ පොකිරිස්සෝ නේද පුතේ දැල්ලෝ ඒ කකුළු වගේ මත්ස්‍යනුත් ඉන්නවා පුතේ ක්‍රස්ටේෂියාවන් ඒ කියන්නේ ආර්ත්‍රෝපෝඩා වංශයේ ක්‍රස්ටේෂියාවන්ට අයිති වෙන දැල්ලෝ නෙවෙයි සම වෙන්න ආර්ත්‍රෝපෝඩා වංශයේ ක්‍රස්ටේෂියාවන්ට අයිති වෙන ඉස්සෝපොකිරිස්සෝ වගේ අපි දන්නවා දැල්ලෝ බූවල්ලෝ බෙල්ලෝ වගේ මත්ස්‍ය නොවන වෙනත් මේ ජලජ සම්පත් අයිති වෙන්නේ පුතේ මොලුස්කා වංශයට මොලුස්කාව නේද පුතේ අපි දන්නවා බෙල්ලෝ ඊට පස්සේ විශාලම අපෘෂ්ඨ වංශික සත්වයන් බූවල්ලා
නේද දුවේ පුතේ දැල්ලෝ වගේ සතුන් අයිති වෙන්නේ අපි දන්නවා මොලුස්කා වංශයටයි අයිති වෙන්නේ නේද පුතේ මේ සත්ත්ව වංශ ගැන දන්නකොට ඔයගොල්ලෝ ඉගෙන තියෙනවනේ සාමාන්‍ය පිළ දක්වනකොට ඉගෙන තියෙනවා මේ සත්ත්ව වංශ පිළිබඳ විශේෂයෙන් මේ වැදගත් සත්වාකාර ගැන කතා කරද්දී ඉතින් ආදරණීය දුවේ පුතේ මේ විදිහට අපි දන්නවා වෙළඳ පොළ තුලදී මේවා ඇත්තටම මේ බොහෝ විට සමහර ස්ථානවල ඔබ දැකලා තියෙනවා නිකන් සිමෙන්ති වලින් සකස් කරන ලද සිමෙන්ති ලෑලි මත සමහරට පොළොව මත සමහර ස්ථානවල මාළු දාලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ අපද්‍රව්‍ය දූවිලි නේද පුතේ අපද්‍රව්‍ය ඒ තැන්වල සුද්ධ ජීවි මගින් ආස්වාදනයෙන් පස්සේ තැලෙන්න පුළුවන් මස්සු අල්ලා යනකොට මෙහෙම අතාරිනවා අතේ අල්ලන් ගිහලා ඔහොම නිකන් සිමෙන්ති පොළොව මත දානවා. සමහර තැන්වල අපි දන්නවා නිකන් බිම පොළවේ සමහර මේ තැන්වල නිකන් වැල්ලේ බිම දාලා තියෙනවා මාළු. ඉතින් ඒ තැන්වල පිරිසුදුභාවය ගැන අපිට ගැටලු තියෙනවා නේද පුතේ? ඉතින් සමහර තැන්වල අයිස්කවත් කරන්නේ නැතුව නිකන් අර සිමෙන්ති වලින් සකස් කරපු අපි දන්නවා සිමෙන්ති වලින් සකස් කරපු ලෑලි තියෙනවා. ඒ මත තමයි ගොඩක් වෙලාවට මේවා දාලා තියෙන්නේ මාළු දාලා තියෙනවා. ඉතින් මාළුන්ගේ අපද්‍රව්‍ය නියමාකාරයට බැහැර කරන්න නැතුව ඒ තැන්වලම තියාගෙන ඉන්නවා. නැත්නම් මේවා කන්ටැමිනේෂන් වෙන්න පුළුවන්. මේවා මේ අපද්‍රව්‍ය අතුණු බහන් කොටස් සහ මේ නැවුම් මත්ස්‍යයන් අතර මේවා ගැටීමක් සම්බන්ධ වීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඉක්මනින් මේ මත්ස්‍ය ආහාර මත්ස්‍ය මාංශ නරක වීමකට ඒක හේතුවක් වෙනවා. ඒක නිසා විශේෂයෙන්ම මේ මත්ස්‍ය අලෙවි ස්ථානවල විශේෂයෙන්ම මේ අපද්‍රව්‍ය ගලාගෙන යන පුළුවන් විදිහට ඒ කාණු පද්ධති ප්‍රසෝදලා පිරිසුදු කරන්න පුළුවන් ආකාරයේ කාණු පද්ධති තියෙන්න ඕනේ පුතේ. ඉතින් විශේෂයෙන්ම මේ මාළු විශේෂයෙන්ම මත්ස්‍ය මාංශ පුළුවන් නම් බොහොම හොඳයි මේ ඩිස්ප්ලේ අයිස් යොදපු ඩිස්ප්ලේ කැබිනට් නැත්නම් අපේ ප්‍රදර්ශන කැබිනට් තුල විශේෂයෙන්ම ප්‍රදර්ශනය කරලා තියෙනවා නම් ආවරණ මැස්සන්ගෙන් අපි දන්නවා මැස්සන් මේ මත වර්ධනය වෙන පුතේ මැස්සන්ගෙන් ආවරණය වෙන පරිදි ඒ වගේම මැස්සන්ට මේවට එන්න බැරි වෙන්න මොකද මැස්සෝ මේවට ඊට පස්සේ පිටර දාපුවම වගේ පණුව නිර්මාණය වෙනවා නේද පුතේ. ඉතින් ඒව අපි දන්නවා එතකොට සෞඛ්‍ය ආරක්ෂිතභාවයට තර්ජනයක් වෙනවා එවැනි මත්ස්‍ය ආහාර පරිභෝජනය සිදු කිරීම නිසා. ඒක නිසා බොහොම හොඳට මතක තියාගන්න මේ ආකාරයේ මත්ස්‍ය අලෙවි කිරීම සඳහා තියලා තියෙන ස්ථානයක් ඊටාම පිරිසුදු තත්ත්වයෙන් යුතුව තියාගන්න බිම හොදන්න පුළුවන් ආකාරයට පුතේ ඒවා ක්ලීන් කරන්න පුළුවන් විදිහට ජල පහසුකම් සපය ගන්න පුළුවන් විදිහට කාණු හරහා මේවා හොදලා යවන්න පුළුවන් විදිහට අතුණු බහන් කොටස් අපද්‍රව්‍ය කොටස් බැහැර කරන්න පුළුවන් ආකාරයට පුතේ ඒ ස්ථානේ තියාගන්න නැතුව බැහැර කරලා ඉවත් කරන්න පුළුවන් ආකාරයට පුතේ ඒ ස්ථානේ ඊටාම පිරිසුදු තත්ත්වයෙන් තියෙන්න ඕනේ මත්ස්‍ය අලෙවිසලක් කියන තැන. නේද පුතේ ඉතින් ඇත්තටම අපි ළඟින් අහලින් පහලින් යන්න බෑ ගඳයි නම් සමහරු මේ පොළවල් වල මේ තැන් වල මාළු තියෙන හරිය යන්නේ ළඟින් අහලා පහින් යන්න බෑ කපුටු වගේ සත්තුන්ට එන්න බැරි විදියට පුතේ සකස් කරලා තියෙනවා මොකද සත්තු ඇවිල්ලා මේ වගේ නේද පුතේ කොටස් මේ ඇදලා ගන්න පුළුවන් ආහාර මේ විදියට උන්ගේ සතුන් දැන් අපිට කසල චෝදක විදියට අපිට කපුටු හඳුන්වන්නේ කපුටු වැනි පක්ෂීන්ට එන්න බැරි වෙන අනිකුත් සතුන්ට එන්න බැරි වෙන විදියට ආවරණය කරලා මේ තැන් තියෙන්න ඕනේ පුතේ විශේෂයෙන්ම දැන් සමහර මාකට් වල තියෙනවා ආයේ කපුටු විමානේ ඇවිල්ලා ඒ මාළු තියලා තියෙන මාළු කොටස් පවා අරන් යනවා ඒවට මේ රෝග ඇති කරන්න පුළුවන් හේතු කාරක වෙනවා. ඉතින් ඒක නිසා පුතේ විශේෂයෙන් මේ කපුටන්ට වැනි පක්ෂීන් අනිකුත් සත්තුන්ට මේකට ඇතුල් වෙලා මිස්සකට එන්න බැරි වෙනවද මේ ස්ථාන සකස් කරලා තියෙනවනේ පුතේ මැස්සන්ගෙන් ආරක්ෂා වන පරිදි මේවා ඩිස්ප්ලේ කැබිනට් තුල දාලා නියම තත්ත්වයටදී තමයි පුතේ අයිස් තුල තමයි මේවා ප්‍රදර්ශනයටත් තියලා තියන්න ඕනේ. ඉතින් ඒක තමයි වඩාත්ම හොඳ තත්ත්වෙ ඉන්නේ විශේෂයෙන්ම මේ මත්ස්‍ය ආහාර පුතේ මත්ස්‍යයන් වෙළඳ පොළ තුලදී අපි මේ පසුවස්වනු ක්‍රියාකාරකම් ඉතාම හොඳින් අනුගමනය කරන්න ඕනේ පුතේ ස්මූත්ලි හැන්ඩල් කරන්න ඕනේ මේ ක්‍රියාවලින් ප්‍රොසෙස් මේ වැඩ පිළිවෙලවල් පුතේ ස්මූත්ලි හැන්ඩල් කරන්න ඕනේ ඉමීඩියට්ලි මසුන්ගේ අපද්‍රව්‍ය කොටස් අයින් කරලා පිරිසුදුව ඉතාම හොඳ තත්ත්වෙන් පවත්වා ගන්න ඕනේ පුතේ. ඒතකොට තමයි පාරිභෝගික අතට යනකම් මේ මත්ස්‍ය මාංශවල ගුණාත්මක බව පවත්වා ගන්න හැකියාව ලැබෙන්නේ. ඒකයි පුතේ විශේෂයෙන්ම අපි මෙතනත් කියලා තියෙන්නේ. රයිට් අපි බලමු පුතේ විශේෂයෙන්ම මසුන් මත මැස්සන් ඇහිරීම වැළැක්වීම සඳහා වගේම අධික උෂ්ණත්වයෙන් මසුන් ආරක්ෂා කර ගැනීම. අපි දන්නවා මෙවැනි ස්ථානවල මේ පොළවල් වල නාගරික ස්ථානවල අපි දන්නවා ජනාකීර්ණත්වයේ වැඩි අධික උෂ්ණත්වයක් සහිත ජනතාව නිතරම ගැවෙසෙනවා. නමුත් ඒ උෂ්ණත්වයේ වැඩි සූර්යාලෝකයේ පතිත වෙනවා. ඉතා හොඳින් තැන්වල තමයි විශේෂයෙන්ම නාගරිකව මේ දේවල් මේ මාළු අලවිසල් තියෙන්නේ පුතේ. ඉතින් මේ තැන්වල මේ උෂ්ණත්වය ඉහළ යනකොට අපි දන්නවා මත්ස්‍යයන්ගේ සමහර මේ රසායනික ද්‍රව්‍ය වල ක්‍රියාකාරීත්වය බොහෝ විට මේ ටූනා මත්ස්‍යයන්ගේ නැත්නම් හිස්ටමින් ෆෝම් වෙන මත්ස්‍යයින් ඉන්නවා. ඒ මත්ස්‍යයන්ගේ මේ හිස්ටමින් ලෙවල් එක සෑහෙන ඉහළ යන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන් උෂ්ණත්වයත් එක්ක මේවා ෆෝම් වෙන්න පුළුවන්. ඒ නිසා මේගොල්ලෝ ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයේ තබා ගැනීම සඳහා විශේෂයෙන්ම අපි කරකවපු ඩිස්ප්ලේ කැබිනට් නැත්නම් පෙදාසුන කැබිනට් තුල අයිස් දාලා ඒ මත මේ මත්ස්‍ය මාංශ තැම්පත් කරලා තියන්න පුළුවන්. ඒකයි මසුන් මත මැස්සන් නැහිරීම වැළැක්වීම සඳහා පුතේ අධික උෂ්ණත්වයෙන් මසුන් ආරක්ෂා කිරීමට මනා ලෙස ආවරණය කරලා මේ මසුන් ප්‍රදර්ශනය කළ හැකි ස්ථාන එහෙම නැත්නම් කැබිනට් තියෙන්න ඕන පුතේ. රයිට් මතක තියාගන්න මැස්සන්ගෙන් ආරක්ෂා කරන්න ඕනේ මැස්සන් වැහීම සිද්ධ කරත් ඒකත් සෞඛ්‍යයට අයිති කරයි පුතේ ඒක. මතකනේ ඊට පස්සේ වත පණුව නිර්මාණය වෙන්න පුළුවන් නරක ඉක්මනින් නරක වෙන්න පුළුවන් ආහාරය මත්ස්‍ය මාංශ. මසුන් මත මැස්සන් නැහිරීම වැළැක්වීම වගේම ඒ සඳහා අධික උෂ්ණත්වයෙන් මසුන් ආරක්ෂා කිරීමට මේ ස්ථානවලදී අපි අර කිව්වා වගේ ජනාකීර්ණ ස්ථාන අධික උෂ්ණත්වයක් තියෙන පුළුවන් මේ ඇති වෙන අධික උෂ්ණත්ව තත්ත්වයන්ගෙන් මේ මත්ස්‍ය මාංශ ආරක්ෂා කර ගන්න ඕනේ පුතේ. ඒ සඳහා විශේෂයෙන්ම ඉතාම හොඳින් මනා ලෙස ආවරණය කරලා
මසුන් ප්‍රදර්ශනය කරන්න පුළුවන් ස්ථාන. අපි දන්නවා ඩිස්ප්ලේ කැබිනට් වල දාලා ඒවා වහලා තියන්න පුළුවන්. මාළු ඉල්ලුවොත් තමයි ඒ වැරලා අරන් දෙන්නේ. එතෙන්ට අපිට වෙනම ශීතකරණ වල තියෙන මාළු අවශ්‍ය ප්‍රමාණයට දාලා කොටස් කරලා ඒ විදිහට තියලා පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මත පාරිභෝගිකයා ඉල්ලන මස්ය අරගෙන කපලා අවශ්‍ය විදිහට පාරිභෝගිකයා ඉල්ලන ආකාරයට සකස් කරලා දෙන්න පුළුවන් අවශ්‍ය බර ප්‍රමාණයට අරගෙන ඊටු ටික නැවතර කැබිනට් එකට දාලා ආරක්ෂිතව මසුන් ඇතුළු වෙන්න බැරි වෙන විදිහට සකස් කරන්න පුළුවන්. හරි එහෙනම් විශේෂයෙන්ම ආවරණය කළ මසුන් ප්‍රදර්ශනය කරන්න පුළුවන් ස්ථාන හෝ කැබිනට්ටු භාවිතා කරන්න ඩිස්ප්ලේ කැබිනට් ඔබ දැකලා ඇති මාළු වගේම මස් වෙනද පොළවල් වල අපි දැකගෙන දෙනවා මස් විශේෂයෙන්ම හැම ඉවත් කරන ලද මස් හැම සහිත මස් එහෙම අපි දැකලා දෙනවා මේ වගේ ඩිස්ප්ලේ කැබිනට් වල දැන් කුකුල් මස් වල පාර්ට්ස් විදිහට නේද පුතේ අපි දන්නවා ඩ්‍රම් ස්ටික් වින්ස් නේද පුතේ ග්ලිසාඩ් ඒ වගේ මේ අපි දන්නවා මේ අනිත් අපි පීකුදු කියලා හඳුන්වන අක්මා කොටස් වගේ මේ වගේ දේවල් නේද පුතේ මේ දේ සහිත කොටස් වගේ දේවල් වෙන වෙනම තැම්පත් කරලා තියෙනවා ඈ ඉතින් ඒවා වෙනම දැන් කුකුල් මස් වලදී අපි දන්නවා ලාභي වැඩි කර ගැනීම සඳහා මේ කුකුල් මස් පාර්ට්ස් කරලා කොටස් විදිහට බ්‍රෙස්ට් එක ලෙග් එක ඩ්‍රම් ස්ටික් ඒ විදිහට වින්ස් නේද පුතේ ඒ විදිහට කොටස් කරලා තියෙනවා අලවි ඒක සඳහා ඉල්ලුම අනුව පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය අනුව පාරිභෝගිකයාට අවශ්‍ය ප්‍රමාණය මිලදී ගන්න පුළුවන් මිල ප්‍රදර්ශනය කරලා තියෙනවා බොහෝ විට මේ මස් මාළු වල ග්‍රෑම් 100ක මිල ප්‍රදර්ශනය කරලා තියෙනවා නේද පුතේ මේ කාලේ නම් ඊටාම මිල අධිකයි මත්ස්‍ය සහ මාංශ ආහාර ගත්තාම මාළු වගේ දේවල් නේද හරි එතකොට එහෙනම් විශේෂයෙන්ම මේ බොහොම අමාරුවෙන් ගන්න හාවස්ට් එක අල්ල ගන්න මාළු ටික මෙන්න මේ ආකාරයට පුතේ ගොඩබිමට ගෙනල්ලා මේ පාරිභෝගික අතර පත්වන තුරු අවස්ථාව දක්වා අපි දක්වා මේවා ස්මූත්ලි හැන්ඩල් කරන්න ඕනේ පුතේ මත්ස්‍ය මේවා අපි දන්නවා මියගේ මත්ස්‍යයක් ඉතින් ඉක්මනින් මේ නිතරම සුදුරජීවී ආසාදන වල ලක් වෙන්න පුළුවන් ඒක නිසා මේ මස් වල ගුණාත්මක භාවය කොහෙන් නරක වෙච්ච මස් නැවත කවදාවත් මාළු අපිට යථා තත්ත්වයකට පත් කරන්න බෑ ඉතින් ඊට කලින් මේ ප්‍රසස් තත්ත්වයට මේවා ගබඩා කරලා තියාගත්තොත් අපිට ඒ වගේ නැවුම් බව ප්‍රෙස් එක තියාගන්න පුළුවන් පාරිභෝගිකයා අතර පත්වන තුරු පරිභෝජන රීතිත් පාරිභෝගිකයා විශේෂයෙන් සැලකිනවත් වෙන්න ඕනේ ඒ ගැන අපි ඉදිරියට කතා කරනවා හරි එහෙනම් මතක තියාගන්න විශේෂයෙන්ම අලවිසැල් වල විශාල ලෙස විදුලි පහන් යොදා ගැනීම නිසා පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාම වළක්වාලීම. අන්න බලන්න ඒකත් අපිට බලන්න මේ අලවිසැල් වල විශාල ලෙස විදුලි පහන් යොදා ගැනීම නිසා මොකද වෙන්නේ? පරිසරයේ උෂ්ණත්වයේ අපිට මේ බලන්නකො ඉහළ යාම වළක්වාලීම කරන්න පුළුවන්. බලන්න මේ බලන්න අලවිසැල් වල විශාල ලෙස විදුලි පහන් යොදා ගැනීම නිසා පරිසරයේ උෂ්ණත්වයේ මේ ඉහළ යාම වළක්වා ගන්න පුළුවන්. වළක්වාලීම ඒක අපිට එකකින් ඉහළ යාම වළක්වාලීමට කටයුතු කරන්න ඕනේ. ඊළඟට බල්ලන් කපුටන් වැනි සතුන්ගේ පැමිණීමට අවහිර කරන්න ඕනේ. ඉතින් පුතේ ඒකත් මේ බලන්න ඊට පස්සේ අපිරිසුදු වෙන්න පුළුවන්. මොකද සමහර තැන් වලට බල්ලන් කපුටන් වගේ ගියාම උන් යන්නේ මේ ස්ථානවල උන් ආයෙත් දෙනකම්ම ඉන්නවා. අවසන් වෙනකම්ම ඉන්නවා. ඒවා දාලා පුරුදු කරගත්තොත් අර රතු බහන් කොටස්, බඩවැල් කොටස්, ඒ වගේම අපි දන්නවා ඉවත් කරන කරමල් කොටස් නේද මේ මත්ස්‍යයන් කපලා පාරිභෝගිකයන්ට හොඳ කොටස් දීලා ඉතුරු කොටස් එතන සමහර තැන් වල බල්ලන්ටත් විසි කරනවා. කපුටොත් එනවා. ඉතින් අපිට උදාහරණ කියන්න ඕගොල්ලෝ ඕන තරම් දැන් මේ මාකට් වල විශේෂයෙන් මේක බොහෝම හොඳට දකින්න තියෙනවා තනත් ඇත්තටම බොහෝ විට මේක දකින්න පුළුවන් විශේෂයෙන්ම නම් කීවට කමන්නේ දරුවන්ට ඒ තැන් වල හදා ගන්න ඕනේ දැන් නුවර මාකට් එක. එහෙනම් අපි දැකලා තියෙන දේවල්. මහනුවර නගරයේ මැදේ තියෙන ප්‍රධාන මේ නාගරික මාකට් එක අපි දන්නවා මේ එළවලු මාකට් එකේ වෙනම මස් සඳහා කොටසක් තියෙනවා. මාළු සඳහා වෙනම කොටසක් තියෙනවා. ඉතින් දැන් ඒක විශේෂයෙන්ම දීවර සංස්ථාවේ අලවිසලක් නම් තියෙනවා. දැන් ඒ තියෙන අලවිසලේ මේ විදිහට ඩිස්ප්ලේ කැබිනට් දාලා ඒ ලයිට් අවශ්‍ය ප්‍රමාණයට දාලා උෂ්ණත්වය අඩු වෙන විදිහට තියෙනවා. නමුත් මේ වීදිවල ඒ ඇතුළ තුල මේ සාමාන්‍යයෙන් වෙලෙන්දු මේවා විකුණනවා. ඉතින් ඒ වගේ පවිත්‍රතාවයක් නැහැ. බකට් වල දාලා බීසන් වල දාගෙන ලෑලි කෑල්ල වල දාගෙන මාළු කපනවා. ඉතින් මේ තත්ත්වය එහා පැත්තේ කපුටෝ එනවා. ඉතින් මේ ළඟ පහලින්වත් යන්න බෑ ගඳයි. ඉතින් මේ දේවල් හරියට බැහැර කිරීම වෙනවා නම් ඒ තැන් වල ගඳ ගහන්නේ නැහැ. කාක්කු ජරා කරලා හැමතැනම අර වහ ඒ පැත්තෙන්වත් යන්න බෑ බස් එක බැලුවත් මිනිස්සුෙකුට යන්න බෑ අර කාක්කු මෙතෙන්ට එනවා ඉතින් එතන දීව සංස්ථාවෙත් මේ මත්ස්‍ය අල විස්ථානයේ එතන තියෙන නමුත් ඇතුලේ ඒගොල්ලෝ ඩිස්ප්ලේ කරලා හරියට තියන් ඉන්නවා නමුත් පිට ගත්තාම එහෙම ගොඩාක් ස්ථානවල එහෙම තැන් තියෙනවා රයිට් ඉතින් ඒ වගේම ඔබ දන්නවා ඔබ මේක නිරීක්ෂණය කරන්න පුළුවන් මේ විදිහට හරියට වෙනවද කියලා පෑලිගොඩ මාළු මාකට් එකක් තියෙනවා ලංකාවේ එතනටත් ගිහිල්ලා බලන්න පුළුවන් එතනත් මේ හැන්ඩලින් හරියට වෙනවද කියලා ඔබට බලන්න පුළුවන් ඉතින් රයිට් මේ විදිහට තියෙන බොහොම හොඳට මේවා පවත්වාගෙන යන ස්ථානක් තියෙනවා විශේෂයෙන්ම දීවර කර්මාන්තයේ යෙදෙන ප්‍රදේශ ආශ්‍රිතවත් අපිට මේ දේවල් බලන්න පුළුවන් බොහෝ විට මසුන් මේ බිම දාලා තියෙනවා පුතේ සිමෙන්ති වල බිම දාලා තියෙනවා ඊටාම අහිතකරයි ඒ තත්ත්වේ අපි දන්නවා ඒ නිසා මේවා ඊටාමත්ම ප්‍රමිතියකින් යුතුව සිදු කරන්න ඕන ක්‍රියාවලිය දැන් විශේෂයෙන්ම දකුණු පළාත ආශ්‍රිත විවිධ ප්‍රදේශවල ඔබ ගමන් ගිහිල්ලා ඇති ඔබේ නෑදෑයෝ ඇති ඔබේ නිවස් තියෙනවා වෙන්න පුළුවන් බලන්න කීයෙන් කී තැනකද මේ විදිහට ඩිස්ප්ලේ කැබිනට් තුළ ප්‍රදර්ශන කැබිනට් තුළ අයිස් මත මේ මාළු ඒ විදිහට තියලා තියෙන කියලා ඇත්තටම මේකෙන් වෙන්නේ අපරාධේ මොකද්ද මේ විදියට බොහොම මහන්සි වෙනවා මේ අස්සන බයි කැච් එක අල්ලගන්න කොච්චර අමාරු වෙනවද කියනක බෝට් වල ගිහිල්ලා නිදි වරාගෙන ඒ කාලේදී නේ ඉතින් සෑහෙන මේ දැන් ඔන්ලයින් වෙසෙල් වල කියන බහුදින දීවර යාත්‍රා තියෙනවා
ඒ වගේම දවසේ මාළු අල්ලනවා යනවා. මේ පන්නක දවසේ මාළු තියෙනවා, බෝට්ටු මාළු කියලා අපි කියනවා නේද? ඉතින් ගැඹුරු මුහුදේ නොගැඹුරු මුහුදේ අල්ලන මාළු තියෙනවා. ඉතින් මේ විදිහට අල්ලගන්න මාළු මේ දැන් විශේෂයෙන් මැරින් වෝටර් නැත්තම් කරදිය මස්සේ විතරක් නෙවෙයි මිරිදිය මස්සුනුත් අපි දන්නවා. ඉතින් මේවා මේ හැන්ඩල් කරන විදිහ අනුව මේවා අල්ලන්න යන පුද්ගලයන්ගේ අධ්‍යාපන මට්ටම ඉතින් අඩුවෙන් ඉගෙන ගත්ත කට්ටිය තමයි ගොඩක් මේ ශේෂ්ඨ වලට ඉන්නේ. මේ අල්ලන්න යන කට්ටිය. නමුත් ඒගොල්ලෝ දැනුවත් කරනවා. විශේෂයෙන්ම දැන් මාළු අපනයනය සඳහා සැපයුම් කරන පුද්ගලයෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මේ බෝට් වලට ගිහිල්ලා දැනුවත් කරනවා මේ කැච් කරනකොට මෙහෙමයි මේ සඳහා සුදුසු පන්න ක්‍රම භාවිතා කරන්න ඕනේ. බෝට් වල පිරිසුදුභාවය පිළිබඳව බොහොම කරන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ දැනුවත් කරපුවාම ඒගොල්ලෝ ඒවා කරගෙන යනවා. ඉතින් ඒක නිසා මේගොල්ලෝගේ අධ්‍යාපන මට්ටමත් එකට බලපානවා. ඒගොල්ලෝ දැනුවත් කරන විශේෂයෙන්ම ලංකාවේ දීවර හා ජල සම්පත් අමාත්‍යාංශය තියෙනවා, නාරායක තියෙනවා. මේ විශේෂයෙන්ම ඒගොල්ලෝ මේ අපනයනය සම්බන්ධයෙන් අපි දන්නවා මත්ස්‍ය ආහාර අපනයනය කරනකොට කෙලීම දීවර හා ජල සම්පත් අමාත්‍යාංශය හරහා තමයි කැච් සර්ටිෆිකේට් එකක් වගේම මේ ඒ සඳහා තොරතුරු අවශ්‍යයි අපනයනය සඳහා. ඒ තොරතුරු ලබා ගැනීම ලියාපදිංචි වෙලා ඉන්නවා ලංකාවේ ප්‍රධාන ෂීෆුඩ් එක්ස්පෝර්ට් කරන කම්පැනි දීවර හා ජල සම්පත් අමාත්‍යාංශේ. ඒවා මගින් තමයි මේවා මොනිටර් වෙන්නේ. ඉන්ෆෙක්ෂන් ඒ වගේම ඔඩිටින් කරනවා. බලලා තමයි මේවා හරියට ප්‍රමිතියට අනුකූලව සිදු කරනවාද. පහුගිය කාලයක අපේ රටෙන් විශේෂයෙන්ම දැන් අපිට GSP+ සහනය ලබා දීම වගේම ටූනා මසුන් අපනයනය සඳහා යම් යම් අවස්ථාවල සීමාවන් පැනුණා. මොකද මේ විශේෂයෙන්ම ඉල්ලීගල් ෆිෂින් කියලා, ඒ කියන්නේ නීත්‍යානුකූල නොවන මත්ස්‍ය මැරීමේ ක්‍රියාවලිය කියලා. ඉතින් ඒ සඳහා මේ විශේෂයෙන්ම වෙසල් එක දිග ප්‍රමාණය තියෙනවා, බෝට්ටුක දිග ප්‍රමාණය තියෙනවා. ඊට වඩා වැඩි ප්‍රමාණයක් යොදා ගන්න හොඳ නෑ මේ පන්න ක්‍රම. ඉතින් ඒක නිසා බොහෝ විට මේ මත්ස්‍ය අපනයනය කරන සමාගම් විශේෂයෙන්ම Friend of the Sea වැනි මේ පරිසර අපි කියනවා දැන් Friend of the Sea වගේ මේ පරිසරයේ සම්බන්ධ පරිසර හිතකාමී ලෙස මසුන් මැරීම සම්බන්ධ ඇල්ලීම සම්බන්ධ අපි දන්නවා විශේෂයෙන් මේ කෝ ලේබල්ස් තියෙනවා. ඒවා ලබාගෙන තියෙනවා නේද දුව පිටේ. ඉතින් ඒ අනුව විශේෂයෙන් මේ එවැනි දේවලුත් විශේෂයෙන්ම දැන් අනාගතයේදී මේ දේවල් සම්පත් අපි දන්නවා තිරසාර ලෙස මේ සම්පත් භාවිතා කරන්න ඕනේ. ඒක නිසා ඒවත් හරියට බලන්න මත්ස්‍ය නොවන සත්වන්ට හානි නොවන ආකාරයට තමයි මේ මත්ස්‍යයන් ඇල්ලීම සිදු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ පන්න ක්‍රම මාළු අල්ලන ක්‍රම භාවිතා කරන උපාංගත් විශේෂයෙන්ම ඒ වගේ සඳහන් වෙලා තියෙන මොනවද භාවිතා කරන්න ඕනේ කියන එක. ඉතින් මේ Friend of the Sea කියන එකෝ ලේබල් එක ගන්නත් ඒගොල්ලෝ ඔඩිට් එකක් කරනවා විශේෂයෙන්ම. අපි දන්නවා පරිසර හිතකාමී ක්‍රියාවලින් සිදු වෙනවා කියලා මුහුදේදී අපි විශේෂයෙන් තමයි කැස් බෑවන් සුරකින්න ඕනේ. අපි දන්නවා විවිධ මුහුදු පක්ෂීන් ඉන්නවා පුතේ. මේ විශේෂයෙන්ම මේ සමතුලිතතාවයේ පරිසරයේ පැවැත්මට දායක වන සතුන් ඉන්නවා පුතේ. මුහුදු පක්ෂීන් කැස් බෑවන් වගේ සුරක්ෂිත කරන්න ඕනේ. ඒගොල්ලෝ මරන්න අල්ලන්න හොඳ නෑ මේ වගේදී. ඒගොල්ලෝ නැවත මුහුදට නිදහස් කරන්න ඕනේ. බයි කැච් එකේදී නැවත මේ සත්තු හිටියොත්. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේ මැරිය නොමැතිය යුතු නොඇල්ලිය යුතු මත්ස්‍ය ආකාරات වෙනවා පුතේ. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. එහෙනම් හොඳයි දරුවනේ. එතකොට මේ බල්ලන් කපුටවන්නට සතුන්ගේ පැමිණීම අනිවාර්යයෙන්ම අවහිර කරන්න ඕනේ පුතේ වෙළඳ පොලේදී. ඔවුන් හරහා විවිධ අපද්‍රව්‍ය මේ මත්ස්‍ය මාංශ වලට එකතු වීමේ අවදානමක් තියෙනවා ආදරණීය දුවේ පුතේ. ඒක මතක තියාගන්න. ඒ වගේම මේ මාර්ගසල වෙළඳාමේදී අපි දන්නවා දැඩි හිරු රැස් දුම් සහ දුහවිලි යන අපද්‍රව්‍ය වල නිරාවරණය මේ වළකන මාර්ගසල කරනකොට මහා මාර්ග අපි දන්න යාන වාහන බස් දැන් අපි ගත්තොත් සමහර නගර තියෙනවා වායු දූෂණය ඉතාම ඉහළයි ලංකාවේ. දැන් එවැනි නගරයක් තමයි මහනුවර නගරය කියන්නේ. ඔබ මහනුවර වෙන්න පුළුවන්. නමුත් ඇත්ත කතාව ඒක ඔබ දන්නවා නගරයට එන වාහන ප්‍රමාණය අධික වාහන ප්‍රමාණයක් එන්නේ. ඉතින් මේ නගරය තුල අපි දන්නවා වායු දූෂණය ඉහළ තත්ත්වයක තියෙන. එතකොට මේ අපි දන්නවා මේ මාකට් වල එළිය දාගෙන භාජන වල දාගෙන නැත්තම් බිම දාගෙන මේ අලවි කරනකොට මේ අසල මාර්ගවල දැන් මාකට් එකට යන පාරේ මාළු තියන් අලවි කරනවා. එළිය ගේට්ටුව ගාව මාළු තියාගෙන අලවි කරනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ තැන්වල සෞඛ්‍ය ආරක්ෂිතභාවය ගැන ඇත්තටම ගැටලු තියෙනවා. මාළු ගෙනල්ලා අලවි කරනවා. ඒ තැන්වල කපලා දෙනවා මෙහෙම. ඒ වගේම එතනම දීවර සංස්ථාවේ ඇතුළෙත් මාළු මේ විදිහට අලවි කරනවා. පාරේ බිම දාලා මෙහෙම මාළු අලවි කරනවා. මිනිස්සු යන පාරේ ඉතින් කොච්චර අපිරිසුදුද බලන්න. ඉතින් ඒකෙන් මොකද ඇත්තටම වෙන්නේ මේ අස්වැන්නට හානි වෙන එක. හාවස්ට් එකට ඩැමේජ් වෙන අපරාධ පුතේ. ඉතින් අපරාධේ කොච්චර මුදලක් ශ්‍රමයක් කාලයක් වැය කරනවද මේ දේවල් කරන්න බලන්න. එතකොට එහෙනම් මාර්ගසල වෙනදාමේදී අපි දන්නවා මේවාට දැඩි හිරු රැස්. ඒ වගේම ওই වාහන වලින් නිකුත් වෙන දුම්, ඒ වගේම මේ වාහන ගමනාගමන නිසා ඇති වෙන දුහවිලි සුළඟත් ඒ ගහගෙන එන ගසාගෙන දුහවිලි අපි දන්නවනේ ඒව ඇවිල්ලා තැම්පත් වෙනවනේ පුතේ මේ පෘෂ්ඨ මත. දුහවිලි වැනි අපද්‍රව්‍ය වලට නිරාවරණය වීමෙන් මේවා වළක්වා ගන්න ඕනේ පුතේ. ඒකයි ආවරණයක් සහිත ස්ථානයක මේ දේවල් කරන්න. ඒකෙන් වෙන්නේ මේ අස්වැන්න තවදුරටත් නරක වෙනවා පුතේ. හාවස්ට් එකට ඩැමේජ් එකක් වෙන්නේ අවසානයේ පාරිභෝගික අතට යනකොට හොඳ ආහාරයක් ගුණාත්මක ආහාරයක් නෙවෙයි යන්නේ මේ අපවිත්‍ර වෙච්ච දූෂිත වෙච්ච ආහාරයක් නරක වූ ආහාරයක් යන්නේ. අපි දන්නවා නරක වූ ආහාර පරිභෝජනයෙන් ඇති වෙන සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් අපි 9 වෙනි පාඩමේදී කතා කරලා තමයි අවසානයේ මේ 10 වෙනි පාඩමට ආවේ ආදරණීය දුවේ පුතේ. හොඳින් මතක තියාගන්න.
මේ දේවල් අපි ඉතාම සැලකිලිමත් වන විශේෂයෙන්ම මත්ස්‍ය අස්වනු පරිහරණයේදී පුතේ මේ හැන්ඩල් කිරීමේදී අපි දන්නවා මේ පෝස්ට් හවුස් හැන්ඩලින් වල මේ හැසිරුවීමේ තියෙන දුර්වලකම් විශේෂයෙන්ම මෙවුවා මත්ස්‍ය අස්වනු නෙලීමේ සිටම පාරිභෝගිකයේ අතට පත්වන අවස්ථාව දක්වාම විවිධ අවස්ථාවන් වලදී මේ මත්ස්‍ය අස්වනට හානි ඇති වෙන්න පුළුවන් පුතේ. එවැනි හානි වළක්වා ගැනීම සඳහා කටයුතු කරන ආකාරය විවිධ අවස්ථාවලදී මේ සිදු කරනු ලබන පසු අස්වනු ක්‍රියාකාරකම් නිවැරදිව සිදු කිරීම සම්බන්ධයෙන් ආදරණීය දේ පුතේ අපි ඔයගොල්ලොත් එක්ක මෙතෙන්දී කතා කරන්නේ. හොඳයි දුවේ පුතේ එහෙනම් මතක තියාගන්න මාර්ගසල වෙළඳාමේදී දැඩු හිරුරැස් ඒ වගේම දුම් සහ දුහවැල යන අපද්‍රව්‍ය වලට නිරාවරණය වෙන්න වැළැක්වීම ඉතාමත්ම වැදගත් වෙනවා අතිශය වැදගත් වෙනවා රයිට් අපි යන් ඉදිරියට ඊළඟට හරි මේ බලන්න කද තුල මසුන් අලවි කරන්නන් සෑම විටම මත්ස්‍ය කූඩය ආවරණය කරනවා ඔබ දැක ඇති මේ මාළු කදක් අරන් යනවා මෙන්න මේ ආකාරයේ මාළු කදක් ඔබ දැකලා ඇති පුතේ රයිට් බලන්නකෝ මෙන්න මේ ආකාරයේ මාළු කදක් ඔබ දැකලා ඇති විශේෂයෙන්ම මේ දීවර කර්මාන්තයේ නිරත වන ප්‍රදේශවල අපි දැකලා තියෙනවා විශේෂයෙන් මෙන්න මේ මාළු කඳ ඔබට හොඳට මතක ඇති බලන්න මාළු කඳක් ඈ ඉතින් මේකේ කූඩයක් නේද දුවේ පුතේ මාළු කඳක් විදිහට සකස් කරන් යනවා මේ දෙපැත්තේ නේ මේ කූඩ දෙකක් මේ විදිහට සකස් කරලා පුතේ කඳේ එල්ලන් යනවා මේ වගේ මත්ස්‍ය අපි දන්නවා මසුන් අරයි යනවා රයිට් හරි මේ වගේ විවිධ පොඩි කුඩා මාළු නෑ ඉතින් විවිධ මසුන් පුතේ මේ ආකාරයට රැගෙන යන අපි දැකලා තියෙනවා මත්ස්‍ය ආහාර හරි හරි මේගොල්ලෝගේ සමෝච්ච පොච්ච වරලා තියෙනවා විසමාංච පෞච්ච වරලා තියෙනවා දැන් වරල මෙහෙම සමාන පෞච්ච වරලා කිද ඉහළට වරලක් මෙහෙම ගිහිල්ලා අනිත් පහළට ආපු විසමාංච පොච්ච වරලා තියෙනවා මෙන්න මේ ආකාරයට දැන් මෙහෙම පුද්ගලෙ මේක කදේ අරන් යනවා ඔබ දැකලා තියා අපි එක කියන්නේ කද දෙපැත්තේ මේ කූඩ දෙකක් තියෙන්නේ කඳේ නැත්නම් සමහරට මෙහෙම රවුමට මේ හදලා තියෙනවා මේක නිකන් ලෑල්ලක් වගේ දෙපැත්තේ රවුම් ලෑලි දෙකක් වගේ හදලා තියෙනවා පුතේ සමහරට මේකේ වැලි දාලා මේ අයිස් නම් දාලා ගෙනියනවා අපි දැකලා ගොඩාක් බොහෝ විට අඩුයි නේද ඉතින් මෙහෙම මේ කඳ අරගෙන මාළු අරයි යනවා ඔබ දැකලා මේක කරේ තියාගන්න මේක මේ මෙතන පහසුයි මෙතන මේ කරේ තියාගන්න මේ මාළු අලවි කරගෙන යන පුද්ගලයෝ බානන්තවත් දැකලා මේක කරේ තියාගන්න බොහොම බරට බර ඒකත් දෙපැත්තට පැද්දෙනවා යන්නේ කෙනා ඔහොම අරයි යනවා නේද මාළු කඳ තියලා තමයි මේකේ අරන් දෙන්නේ කඳේ මාළු අරයි යනවා කදේ හරි ඒතර කද තුල මසුන් අලවි කරන්නන් සෑම විටම මත්ස්‍ය කූඩේ ඉතින් අපි බොහෝ විට දැකලා නැහැ මත්ස්‍ය කූඩේ ආවරණය කරන් යනවා ඉතින් දුහවිලි අර කියන ද්‍රව්‍ය අපද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන් මැස්සෝ නේද පුතේ ඈ ඉතින් මේ හානි වෙන්න පුළුවන් ඉතින් මේක ආවරණය කරන් යනවා නම් බොහෝ විට කීප දෙනෙක් සමහර විට දැකලා තියෙනවා බොහෝ විට මේක ආවරණය කරන් නම් යන්නේ නැත ඉතින් සමහරට ඕකට අර වැලි දාපු මාළුත් තියෙනවා මාළුන්ට වැලි දාන්න අවශ්‍ය නැහැ ඉතින් මාළුන් කුඩා මාළුන්ට බොහෝ විට හුරුල්ලෝ සාලි වගේ මාළුන්ට වැලි දාලා තියෙනවා මේ ඉස්සු වගේ මාළුන්ටත් අපි දැකලා තියෙනවා වැලි දාලා තියෙනවා ඉතින් වැලි දාන්න අවශ්‍ය නැහැ මාළුන්ට හොඳට මේගොල්ලන්ටත් මේකේ අයිස් කරලා අරයි යන්න පුළුවන් වහගෙන. නමුත් ඒගොල්ලෝ පුරුද්දට සම්ප්‍රදායික විදිහට ඔහොම අරයි යනවා. ඉතින් ඒක අපරාධ මේ හැන්ඩලින් වලදී පසු අස්වනු හැසිරවීමේ ක්‍රියාවලදී පුතේ මේකට හානි වෙන්න පුළුවන්. ඉතින් මේ කදේ රැගෙන යන එකත් එහෙමයි. කඳේ මාළු අරයි යනකොට විශේෂයෙන්ම අපි කියන්නේ කද තුල මසුන් අලවි කරන්නන් සෑම විටම මේ මත්ස්‍ය කූඩේ පුතේ මේක ආවරණය කරන් යන්න කියලා කියන්නේ. මේක ආවරණය කරන් යන්න කියලා කියන්නේ ඉතින් මොකක්වත් මේගොල්ලෝ නම් බොහෝ විට සමහර විට ඔබ දැකලා තිය ආවරණය කරන්න යනවා බොහෝ විට නම් ආවරණය කරන්නේ නැහැ. ඉතින් මේක ඇත්තටම කද තුල අරයි යනවා නම් මේක ආවරණය කරන් යන්න කියලායි කියන්නේ. කදේ ගිනින. මේ දෙපැත්තේ රවුම් නිකන් පිගම් දෙකක් වගේ විශාල ලොකුවට තියෙනවා. එහෙමත් අරයි යනවා ඔබ දැකලා ඇති මේ කදේ. දෙපැත්තේ තියෙනවා ලොකුවට. ඒකේ මෙහෙම මාළු තියාගෙන පේන තමයි අරයි යන්නේ ආවරණය කරලා ගෙනියනවා නම් බොහෝම කලාතුරකින් තමයි අපි ආවරණය කළා මේ කද තුල දෙපැත්තේ මේ කූඩ නේද පුතේ මේ මත්ස්‍ය කූඩේ ආවරණය කරා යනවා බොහෝම අඩුවෙන් තමයි අපි දැකලා තියෙන්නේ ඔහොම විවෘතව තමයි කෙලින්ම අරයි යන්නේ ඉතින් ඒකයි රයිට් දැන් ওই බයිසිකල් වල යන අය නම් බොහෝ විට උඩ යටටත් අයිස් තට්ටුවක් දාලා මාළු දාලා සම්පූර්ණ වැහෙන විදිහට අයිස් ගහගෙන යන්නේ සමහර අය උඩිනුත් ගෝණියක් හරි මොකක් හරි ආවරණයක් දාගෙන යනවා දැන් වැව් මාළු නැත්නම් අපි කියනවා ෆ්‍රෙෂ් වෝටර් මාළු ගෙනිනකොට නම් අයිස් දාන්නේ නැහැ බොහෝ විට අයිස් දාන්නේ නිකම්ම මාළු ටික දාගෙන ඒකට ගෝණියක් තමයි දාගන්නේ ගෝණියකින් වහලා තමයි යන්නේ දැන් විශේෂයෙන්ම අනුරාධපුර පොළොන්නරු ප්‍රදේශවල ඕගොල්ලෝ ගිහිලා දැකලා තියෙනවා නම් මේ ගම් වල ඥාති හැම ඉන්නවනම් මාළු ගන්න දැන් මාළු අරයි යන්නේ බයිසිකල් වල බොහෝ විට බයිසිකල් වල දැන් ඔය අපි අර කියපු මොනවද ෆයිබර් ග්ලාස් වලින් හදපු පෙට්ටිවත් රිජිෆෝම් පෙට්ටිය වල නෙවෙයි ආදරණීය දුවේ පුතේ අරයි යන්නේ
බොහෝ විට ඒ වගේ ඔබ දැක ඇති මේ ලෑලි පෙට්ටි. ලෑලි වලින් සකස් කරපු පෙට්ටි තමයි මම බොහෝ විට දකුණු පළාතේ නම් මම දැකලා තියෙනවා බොහෝ විට මේ ෆයිබර් ග්ලාස් පෙට්ටි වල ඒවට අයිස් දාලා අරගෙන යනවා. රිජිෆෝම් පෙට්ටි වල අරගෙන යනවා. නමුත් විශේෂයෙන්ම මේ වියලි කලාපයේ ඩ්‍රයි සෝන් එකේ පැත්තේ තමයි වැඩියෙන්ම මේ දේවල් කරන්න ඕනේ. අයිස් යොදලා හොඳට මේ නේද පුතේ තාප පරිවාරක ද්‍රව්‍ය විශේෂයෙන්ම අපි මේකේ සීතල රැඳිලා තියෙන ආකාරයට ෆයිබර් ග්ලාස් පෙට්ටි වල නැත්නම් අපි දන්නවා රිජිෆෝම් පෙට්ටි වල දාලා අයිස් දාලානේ හරියට ගෙනියන්න ඕනේ. නමුත් උතුරු මැද පළාත අනුරාධපුරේ පොළොන්නරුව වගේ ප්‍රදේශවල විශේෂයෙන්ම ලෑලි පෙට්ටි වල බයිසිකලේ ලෑලි පෙට්ටිය ලෑලි වලින් හදපු පෙට්ටි එක ගෝණියක් තෙත ගෝණියක මාළු දාලා තවත් ගෝණියකින් වහලා තමයි මාළු වරයි. ඉතින් මාළු ගන්නයි ගෝලිය ඈත් කරලා බලලා තමයි යන්නේ. හැබැයි යාගේ දවසේ මාළු ටිකක් අරන් යන්නේ උදේ ගන්න මාළු. ඉතින් අර දවල් දක්වාම මේකේ අර තෙත ගෝණිය තියෙන යම් ප්‍රමාණයක තෙතමනේ තිබ්බත් ඒ නමුත් අපි දන්නවා මේක රත් වෙනවා දවල් වෙනකොට. ඒ ප්‍රදේශවල උෂ්ණත්වය වැඩි. ඒගොල්ලෝ වතුර ගගාහිම තමයි අරන්. නමුත් ඒක නිසි ක්‍රමයක් නෙමෙයි. අපරාධේ මාළු ඉක්මනට ඩැමේජ් වෙන්න පුළුවන්. උෂ්ණත්වය වැඩි වෙනවත් එක්කම පුතේ මේ කොච්චර මොන වතුර ගහලා හිටියත් වැඩක් නැහැ. මේ මසුන් නරක් වෙනවා පුතේ. ඒතර ගඳ ගහන්න ගන්නවා දවල් වෙනකොට. මේ දවල් වෙනකොට නරක් වෙනවා. ඉතින් නැතු ඒගොල්ලන්ටත් පුළුවන් මේව අර විදිහට අයිස් කරලා බොහොම ගෙනියන්න. ඒතර මිනිස්සුන්ගේ මතයක් තියෙනවා මේ පෙතුල මේ අයිස් මාළු කියලා. අයිස් දාපුවම කොච්චර පරණ මාළු කියලා හිතන්නේ. නමුත් මාළුවා අල්ලලා ගොඩට ගත්ත වෙලේ ඉඳන් නියමාකාරයෙන් අපි අයිස් යොදලා උෂ්ණත්ව තත්ත්වය ගන්න ඕනේ. මොකද යාර ජලයේ Tamanට හුරු පරිසරයෙන් එළියට ඇවිල්ලා මස්සයා මිය ගිහිල්ලා ඉන්නේ. බාහිර පරිසරයේ උෂ්ණත්වය අනුව එතකොට මේ සම්පූර්ණ මේ සතාගේ විවිධ රසායන ද්‍රව්‍ය ෆෝම් වෙන එක ඒ වගේම මේ සුද්ධ ජීවීන් මගින් කරන්න පුළුවන් හානිය ඉහළයි වැඩි වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් අයිස් කරන්න ඕනේ. ඉතින් ඒකත් විශේෂයෙන් කියන්න මතක් කරන්න ඕනේ මේ අලෙවි කරනකොටත් මේ බයිසිකල් වල අලෙවි කරනකොට විශේෂයෙන්ම අර අපි කිව්වේ ෆයිබර් ග්ලාස් වලින් සකස් කරන පෙට්ටි මත අයිස් දාලා නැත්නම් රිජිෆෝම් පෙට්ටි වලට අයිස් දාලා තමයි ගෙනියන්න ඕනේ. ඒවත් ඉතින් කොහොම නිරාවරණය කරගෙන ගෑනි. ඉතින් වාහනේ යන ව්‍යස්තත්ව වට වැටෙනවා. දූවිලි වතුර වැටෙන්න පුළුවන්, දූවිලිත් වැටෙන්න පුළුවන්. විවිධ අපද්‍රව්‍ය මේ වෙත තැම්පත් වෙන්න පුළුවන්. ඉතින් මේ පසුවස්සුණු හානි අපරාධේ ඩැමේජ් වෙනවා මත්ස්‍ය ආහාර වලට, මත්ස්‍ය මාංශ වලට හානි වෙනවා. ඉතින් ඉක්මනින් නරක වීමට බලපානවා ඒක. හොඳයි අද නිදුවේ පුතේ. හරි. කඳ තුල මසුන් අලෙවි කරන්න සෑම විටම මත්ස්‍ය කූඩේ ආවරණය කරන්න ඕන. මත්ස්‍ය අතුණු බහන් කියන්නේ සතාගේ මේ බඩවැල් කොටස්. මත්ස්‍ය අතුණු බහන් වැනි අපද්‍රව්‍ය ඉවත් කිරීමට කාණු සහ අවට පවිත්‍රව තබා ගැනීමට වැඩපිළිවෙල ආන බාන පුතේ විශේෂයෙන් මේවා දැන් පොළත් ඉවර වෙලා බොහෝ තැන්වල මේ මාළු කපනවානේ. මාළු කපනකොට මේවා වෙනම බැහැර කරනවා. ඒ තැන් සමහර අය ඒ තැන්වලම ගොඩ දාගෙන ඉන්නවා. මේවා බැහැර කරන්න නියමිත ක්‍රම නැහැ. ඊට පස්සේ ওই පොළවල් ඉවර වෙලා ඒ ප්‍රදේශයේ පළාත් සභාවෙන් හෝ නගර සභාවෙන් ඇවිල්ලා තමයි අර කුණු අරයි යන්නේ. බකට් වලටවත් ඒගොල්ලෝ දාන්නේ නැහැ. ඒ බකට් අරගෙන යන්නේ ඊට පස්සේ තමයි ඒගොල්ලෝ අරයි යන්නේ. සමහර නගර සභාවල නම් අපි දන්නවා මේවා ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙල තියෙනවා. ජීවවායු නිෂ්පාදනය කරනවා. මේ කාබනික පොහොර නිෂ්පාදනය කරන වැඩපිළිවෙල තියෙනවා. බොහෝවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මම දන්නවා විශේෂයෙන්ම මේ ඒ වගේ මේ බොහෝ නගර සභාවල මේ වැඩේ වෙනවා. ඉඩකඩ තියෙන තැන්වල විශේෂයෙන්ම මේ අපද්‍රව්‍ය නිසියාකාරව බැහැර කිරීම සිද්ධ වෙනවා. පොලිතීන් වෙනම ඒ වගේම හිඳුල් වගේ දේවල් වෙනම නේද පුතේ ඒවා වෙනම එකතු කරනවා නගරේ දැන් නාගරික මහනගර සභාවෙන් ඇවිල්ලා ඊට පස්සේ මේ දේවල් ප්‍රතිචක්‍රීකරණය වෙනවා පුතේ. ඒ වගේ ජීවවායු නිෂ්පාදනය සහ මේ පොහොර නිෂ්පාදනය කොම්පොස්ට් පොහොර නිෂ්පාදන කටයුතු සමහර ලංකාවේ මම ওই දන්න තැනක් අනුරාධපුර නගරයේ දිස්ත්‍රික්කයක සිද්ධ වෙනවා. ඒ වගේ සිද්ධ වෙන ස්ථාන බොහෝ විට තියෙනවා. හරි. ඉතින් ඒවා හරියට බැහැර කිරීම වෙනවා. නමුත් විශේෂයෙන් මේ මත්ස්‍යයන්ගේ අතුණු බහන් කියන්නේ මේගොල්ලෝගේ බඩවැල් කොටස් ඉවත් කරන දේවල්. කරමල් දැන් මාළු කපලා පාරිභෝගිකයන්ට දෙනකොට බඩවැල් ටික අයින් කරනවනේ අතුණු බහන් කොටස් කරමල් අයින් කරනවා. අපද්‍රව්‍ය අයින් කළා මේ මාළු කෑලි ටිකනේ පාරිභෝගිකයන්ට දෙන්නේ. අනිත් එක එතනම ටිකක් බැහැර කරනවනේ ඒගොල්ලෝ. ඉතින් ඒ වගේ මේ අප වහනේ වෙනවා මේ ගඳ වහනේ වෙනවා. ඒවට වෙනම ආසාදනය වෙලා ඉතින් ඒවට මේ ඒවා අර අපේ අනිත් හොඳ මත්ස්‍යයන්ටත් ඒ වගේ බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න මේ මත්ස්‍ය අතුරු භාවන්නේ අපද්‍රව්‍ය ඉවත් කරන්න. ඒවා නිසියාකාරව බැහැර කරන්න වගේම මේ කාණු සහ අවට ඒ වගේ කාණු නිතරම පිරිසුදු තත්ත්වයේ තියාගෙන යනවා. ලී වැටෙනවා. ඒවා නික පිරිසුදු කරලා වතුර ගහගෙන යන බුදුහන් විදියට ඒ වගේ වතුර ටැප් ලයින් අනම්මනම් ඒවා ඔක්කොම ටැප් ලයින් තියෙන්න ඕනේ. කියන්නේ ටැප් ලයින් ජලයේ ගහලා යවන්න සෝදලා යවන්න උපකරණ ඒ වගේ දේවල් අනිවාර්යෙන් අවශ්‍ය කරන පිරිසුදු කිරීමේ උපකරණ සහ පිරිසුදු කිරීමේ ක්‍රමවේදයක් මේ ස්ථානයක මත්ස්‍ය අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක තියෙන්න ඕනේ. අපද්‍රව්‍ය නිසියාකාරව බැහැර කිරීමේ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. එහෙනම් විශේෂයෙන්ම මත්ස්‍ය අතුණු බහන් වැනි අපද්‍රව්‍ය ඉවත් කරන්න වගේම කාණු සහ අවට පවිත්‍රව තබා ගැනීම වැඩ පිළිවෙලක් තියෙන පිරිසුදු තත්ත්වයේ තියාගන්න. මොකද මේ ආහාරනේ පරිභෝජනීය සඳහානේ පාරිභෝගිකයන් මේ ආහාර අලෙවි කරන්නේ. ඒකයි. හොඳයි. ඊට පස්සේ අලෙවි කරන්නා නිරෝගී හා පිරිසුදු තත්ත්වයෙන් පසු වෙන මතක තියාගන්න මේ ආහාර නිෂ්පාදන අලෙවි කරන්නේ විශේෂයෙන්ම මේ අලෙවි කරන්නා පිරිසුදු තත්ත්වයෙන් එයා ඉන්න ඕනේ. පිරිසුදු තත්ත්වයෙන් ඉන්න ඕනේ. බලන්න නිරෝගී තත්ත්වයෙන් ඉන්න ඕනේ. පිරිසුදු වගේම එයා අපවිත්‍ර වෙලා හරියන්නේ නැහැ. එයා අපවිත්‍ර ඇඳුමක් ඇඳලා අපි සමහර දැකලා තියෙනවා මාළු කඩවල ගයි ෂර්ට් එක ගන්න දෙන්නේ නැහැ. සම්පූර්ණ මාළු ලේ වලින් ෂර්ට් එකයි සරමක් නම් ඇඳන් ඉන්නේ. ට්‍රවුසර් එකක් නම් ඇඳන් ඉන්නේ. ඒවා සම්පූර්ණ ඔබ දැකලා ඇති මේ උඩු කය
සම්පූර්ණයෙන්ම ආයේ මෙයාගේ නේද මූණට ඔළුවට පාව විශ්වලා තියෙන මේවා. ඉතින් මෙහෙම නැතුව එයාලට පුළුවන් මේ සඳහා බලනකො ඒප්‍රණයක් පළඳින්න පුළුවන්. බූට්ස් දෙකක් දාන්න පුළුවන්. කකුල් දෙකේ ඉඳන් මේ දේවල් ගෑවෙනවා. ඒක එයාගේ සෞඛ්‍ය ආරක්ෂිත බවටත් හොඳ නැහැ. මේ ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිත බවටත් හොඳ නැහැ. එහෙනම් එයාට පුළුවන් නේද මේවා හැසිරවීමේදී බොහෝ විට ග්ලව්ස් දෙකක් දාන්න පුළුවන්. සුදුසු මේවා කපන්න පුළුවන් විදිහට සුදුසු මත්ස්‍ය පරිහරණය කරන්න පුළුවන්. පිහියක් අල්ලන්න පුළුවන්. ග්ලව්ස් දෙකක් දාන්න පුළුවන් එයාට. මුඛවාඩමක් දාන්න පුළුවන් එයාට. ඒප්‍රණයක් පළඳින්න පුළුවන්. ඉතින් මම නම් දැකලා නැහැ බොහෝ විට ඔය වීඩියෝ වල මේ මත්ස්‍ය අලෙවි කරන තැන් වල බොහෝ විට මේ බූට්ස් දෙකක් දාලා ඉන්නවා නම් මම දැකලා තියෙනවා. ඒප්‍රණේ දාලා තියෙනවා. කලාතුරකින් දැකලා තියෙනවා. නැත්තම් ඒ කිසි දෙයක් නැහැ. බොහෝ විට ෂර්ට් එකක් සරමක් කලිසමක් ඇදලා ඉන්නවා නම් සම්පූර්ණයෙන්ම නෑවිලා ඉන්නේ. අර අපවිත්‍ර ද්‍රව්‍ය වලින් මාළුන්ගේ ලේ වලින් ඒ වගේම මාළුන්ගේ කොරපොතු වලින් ඒ අපද්‍රව්‍ය වලින් නැහැවිලා ඉන්නේ. ඇඳුම එහෙම ගණ්ඩම දෙයක් නැහැ. ඇඳන් ඉන්න එක. බොහෝ විට එහෙම ඔබත් දැකලා දෙන්න. නමුත් එයා පිරිසුදුව ඉන්න ඕනේ. ඊටාම පිරිසුදුව සෞඛ්‍ය සම්පන්න. ඒ කියන්නේ එයා නිරෝගී පුද්ගලයෙක් වගේ. එයාට ලෙඩ රෝග තියෙන අපි කියමු පාචනය, ඒ වගේම බඩ යාමේ රෝග, තුවාල සහිතව ඒ වගේ ඉන්න පුද්ගලෙක් වෙන්න බෑ. මොකද එයා මේ අපි දන්නවා බෝවන රෝග වලට පාත්‍ර වෙච්ච කෙනෙක් වෙන්න බෑ. ඉතින් නිරෝගී පුද්ගලයෙක් වෙන්න මොකද එයාට බෝවන රෝගයක් තියෙනවනේ. ඒ වගේ මේ ආහාර වලටත් ඒකේ බලපෑම ඇති වෙන්න පුළුවන්. ඉතින් නිරෝගී පුද්ගලයෙක් වෙන්න ඕනේ. උණ රෝග වලට, බෝවන රෝග වලට, ඒ වගේම මේ බඩ යාම පාචනය වගේ රෝගී තත්වයට පත් වෙච්ච කෙනෙක් නොවෙන්න ඕනේ පුතේ. අතිසාරය වගේ රෝග තත්ත්ව නැති නිරෝගී පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒ වගේම පිරිසුදු පුද්ගලයෙක් ඉන්න ඕනේ. බොහොම පිරිසුදු මේ දේවල් කරන අය ඉන්නවා. මේ ප්‍රණයක් දාලා, බූට්ස් දෙකක් දාලා මේ හෙයා නෙට් එකක් දාලා මේවා කරන අය අනිවාර්යයෙන්ම ස්ථිරව මෙහෙම කරන අයත් ඉන්නවා. නමුත් බොහෝ විට නම් දකින්න තියෙන්නේ අපිට අර ආකාරය තමයි. එහෙනම් මතක තියාගන්න විශේෂයෙන්ම මේ අලෙවි කරන්න නිරෝගී හා පිරිසුදු තත්ත්වයෙන් පසුවීම අතිශයින්ම වැදගත් වෙනවා. කවුද ආදරණීය දුවේ පුතේ? මේ මත්ස්‍ය ආහාර අලෙවි කරන ස්ථානේ ඉන්න අලෙවි කරන්න. එයා තමයි මුදල් ගන්න. ඉතින් අර නේද ඒ අතින්ම මුදල් ගන්නවා. ආයේ මේක දානවනේ. මාළු අතින්ම අපිට ඒගොල්ලෝ shopping එකෙන් අල්ලලා දාලා අපිට තව shopping එකක් කඩා ගන්න කියලා ඒගොල්ලෝ දෙන අපිට දා ගන්න කියලා. නැත්නම් අපි අතේ ගියාවිලා දැකලා ඒ සිස්ටම් එක තමයි ওই විදිහේ තමයි යන්නේ. නමුත් ওই විදිහේ වෙනස් වෙන්න ඕනේ පුතේ. මේ නිවැරදිව මේ මත්ස්‍ය අසනු පරිහරණය කරන්න ඕනේ. අවසානයේ ගුණාත්මක ආශ්‍රයන්ක් පවත්වා ගන්න මේ මත්ස්‍ය ආහාරවල මාංශවල ගුණාත්මක භාවය පවත්වා ගැනීම සඳහා අපි මේ කතා කරන පසු අසුණු ක්‍රියාකාරකම් පුතේ අතිශයින්ම වැදගත් වෙනවා. හරි. අලෙවි කරන්න නිරෝගී හා පිරිසුදු තත්ත්වයෙන් පසු වෙන්න ඕනේ. ඊට පස්සේ අපි යනවා පරිභෝජනයට. මත්ස්‍ය ආහාර පරිභෝජනයට. අපි මෙතෙක් කතා කරේ විශේෂයෙන්ම මේ කොහොමද වෙළඳ පොලේදී මේ මත්ස්‍ය ආහාර නැත්නම් මත්ස්‍ය නිෂ්පාදන මනාව හැන්ඩල් කරන්නේ, හසිරුවීම සිදු කරන ආකාරය, පසුවස්තුනේ හැසිරුවීම කොහොමද මේ පෝස්ට් හැන්ඩලින් කරන්නේ කියලා. ඉතින් අපි කිව්වා අස්වනු නෙළන අවස්ථාවේ සිට මේ මාළු අල්ලන අවස්ථාවේ ඉඳන් පාරිභෝගිකය අතට පත්වන අවස්ථාව දක්වාම සිදු කරන ක්‍රියාකාරකම් ගැනයි පුතේ විශේෂයෙන් අපි මේකදී කතා කරන්නේ. විශේෂයෙන්ම මේ පසු අස්වනු තාක්ෂණය යටතේ අපි කතා කරන්නේ පුතේ අස්වනු නෙළන අවස්ථාවේ සිට අස්වනු පාරිභෝගිකය අතට පත්වන අවස්ථාව දක්වාම ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ අස්වන්නක් ලබා ගැනීම සඳහා සිදු කරනු ලබන තාක්ෂණික ක්‍රමවේදයන් තමයි පුතේ මේ පසු අස්වනු තාක්ෂණය යටතේ අපි සිදු කරන්නේ. ඉතින් පසු අස්වනු හානිය කියන එකත් අපි කතා කරේ විශේෂයෙන්ම නේද පුතේ? හරි. පසු අස්වනු ක්‍රියාකාරකම් ගැනත් අපි කතා කරා. ඒතකොට අපි දැන් බලන්නේ පුතේ කොහොමද පරිභෝජනයේදී විශේෂයෙන් පාරිභෝගිකයා දැන් ගෙදරට ගෙනල්ලා තියෙන්නේ මේක. පරිභෝජනයේදී පාරිභෝගිකයා අතට මේ මත්ස්‍ය මාංශය ලැබුණාට පස්සේ මිලදීගෙන නිවසට ගේනවනේ පුතේ. නිවසට ගෙනල්ලා කොහොමද පරිභෝජනයේදී නිවැරදි පසු අස්වනු ක්‍රියාකාරකම් අනුගමනය කිරීම බගින් මේ ආහාරයේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක උසස් තත්ත්වයෙන් පවත්වාගෙන හොඳ ආහාරයක් පරිභෝජනය සඳහා යොදාගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් පුතේ අපි දන්නවා මේක නරක වෙනවනේ මත්ස්‍ය මාංශයක් නේ පුතේ, මියගිය මාංශයක් නේ තියෙන්නේ. ඉතින් මේක නිතරම නරක වෙන්න බලන්න. ඉතින් මේක අපි ප්‍රශස්තත්වයට තියාගන්න නිතර මේ ෆ්‍රිජ් එකට ලොකු මාළුවෙක් ගෙනහිලා දාලා අපි කෑල්ලක් කපනවා. ආයෙ ෆ්‍රිජ් එකට දානවා. කෑල්ලක් කපනවා. ආයෙ ෆ්‍රිජ් මේ ගන්න අරින වහන වාර ගණන් වල අනුමත පුතේ මේකට හොදලා ආයෙ කපලා අරගෙන ආයෙ ෆ්‍රිජ් එකට දානවා. එහෙම නැතුව දැන් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. දැන් සාමාන්‍ය ගෙදර 5 දෙනෙක් ඉන්නවනම් අපි මාළු කිලෝ එකක් ගෙනාවොත් අපි බලමුකෝ අපි කියමු දවසට අපි ගෙදර කට්ටිය 5 දෙනා ඉන්නේ අපිට කෑලි 5ක් නම් අවශ්‍යයි. ඒ වගේ අපි දැන් මේකෙන් අපිට අපි කියමු කෑලි 25ක් මේ මාළු වගේ අපි කපා ගත්තා කියලා. ඒතර අපි මේක 5 ගානේ 5 වර 5 25ක් බෑග් කවර පිරිසුදු කවර 25කට දාලා පුතේ මේක අපි අධිශීතකරණයක අපඩා කරලා තියෙනවා. අන්න බලන්නකෝ ඒතකොට වෙනම බෑග්. ඒතර එක දවසකට අපි අර එක කොටසක් අරන් අනුභව. එහෙම නැත්නම් මාළු ටික ඔක්කොම කපලා බේසමකට හරි මොකකට හරි දාලා අපි ඩීප් ෆ්‍රිජර් එකේ නැත්නම් අධිශීතකරණය තිබ්බම මේක ගල් වෙලා හයි වෙලා අධිශීතන වෙලා තියෙන්නේ. ඊට නැවත ටැප් එක ගාවට මේ බේසම පිටින්ම ගිහින් දානවා. ඊට පස්සේ ඔක්කොම බේසම ටිකකින් ගිය දාලා
කල්ලා ඒවා මේ අර ඕන කරන කෑලි පහ විතරක් අරන් ආයෙ මොකද වෙන්නේ ආයෙ අරක ෆ්‍රිජ් එකට දානවා. ආයෙ දෙවුන දවසේ අරක් ගෙනවා. ආයෙ වේසම් පිටින් වතුර දාලා කෝල් ගියාට පස්සේ ආයෙ කෑලි පහක් ගන්නවා. ඉතින් බලන්න මොන තරම් එළියට ගන්නේ මේ ගුණාත්මක භාවයට හානිය වෙනවනේ පුතේ. පසු අස්වන හානිය වෙනවනේ ඩැමේජ් එකක් වෙනවනේ පුතේ. ඈ ඉතින් අහිතකර ශුද්‍ර ජීවීන් මගින් බලපෑම් ඇති වෙන්න පුළුවන්. මේවා තැලීම් සීරීම් පොඩි බිම් වලට ආහාරය ලක් වෙන්න පුළුවන් ඒවට. ඉතින් ඊට වඩා හොඳයි අර කෑලි 25 වෙනම තෝරලා අරගෙන දින ගානට වුණා ඒ භාජන වලට හරි පිරිසුදු කවර වලට හරි දාලා ඒක අපි සුරක්ෂිතව ඩීප්‍රෙෂර් එකේ දාලා එකක් ගන්නවා එක මල්ලක් ගන්නවා මස් වුණත් එහෙමයි. ඉතින් අපි බලමු කොහොමද මේ පරිභෝජනයේදී මේ නිවසේදී කොහොමද මේ අපි පරිභෝජනය කිරීමේදී මේ අස්වනු වල පසු අස්වනු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කොහොමද යහපත් පසු අස්වනු ක්‍රියාකාරකම් මේ කොහොමද මේක හොඳින් හැන්ඩල් කරන්නේ පෝස්ට් හවුස් හැන්ඩලින් මේ අපි පරිභෝජනයේදී මේක කරන ආකාරය පිළිබඳව ඇදුවේ පුතේ විශේෂයෙන් මෙතෙන්ද අපි දුවල පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි මේ බලන්න. වෙළඳ පොලෙන් නිවසට රැගෙන ආ මසුන් තවදුරටත් පිරිසුදු කර අන්න බලන්න. අපි වෙළඳ පොලෙන් අරන් එන මාළු දැන් කෑලි කපලා දුන්නා කියන්නකෝ. කෑලි කපලා දුන්නත් හොදන්නේ නැහැ නේතන. අපි ඊට පස්සේ අර දෙකට තුනට කෑලි වලට මාළු කූරි පොඩි වරන් එහෙම කෑලි කපලා ගෙනත් දුන්නාට පස්සේ ඒ වගේ තව තියෙනවා රතුණු බහන් කොටස් පොඩි කොටස් ඉතුරු වෙන ලේ කොටස් ඒවා පිරිසුදු කරන්න ඕනේ. ගෙදරදී අපි සෝදන්නේ අර මාළු කපලා ගෙනාට පස්සේ අර මැද බඩපත වගේ කෑලි වලද කෑලි මැද කෑලි වලට කපපුවාම ඒ වගේ මැදක් තියෙනවා ඒවත් අර ලේ කොටස් මේ රුධිරය තවම රුධිරය රැඳෙන කොටස් තවම අර බඩවැල් වල තිබ්බ කොටස් අපද්‍රව්‍ය කොටස් තියෙනවා ඒවත් කරලා සෝදන්න ඕනේ. දෙතුන් සැරයක්වත් පිරිසුදු හොදන්න ඕනේ. හොඳට පොඩි කර එහෙම හොදන්නේ අර අපද්‍රව්‍ය ඉවත් කරලා ඒව හොඳට මේ සාමාන්‍ය ජලය ටිකක් අරගෙන වෙනම කීප සැරයක් හොදලා පිරිසුදු කරලා ගන්න ඕනේ. ගෙදරට ගෙනාවත් මාළු කූරි පිටින් ගෙනාවොත් අපි ගෙදරදී කපලා මේ අතුණු බහන් කොටස් ඉවත් කරලා පිරිසුදු කරලා අපිට අවශ්‍ය කෑලි වලට කපා ගන්න ඕනේ. බොහෝ විට දැන් මාළු කපලා දෙනවනේ. අපි දැන් මාළු කූරියේ කපන්න නැති තැනකින් ගෙනාවොත් තමයි අපිට ගෙදර ගෙනලා කපා ගන්න වෙන්නේ හදිස්සියකට. හරි. එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට නැවත අපි අර ගෙදරදී කපලා පිරිසුදු කරලා අතුණු බහන් කොටස් කරමල් කොටස් නේද පුතේ අනවශ්‍ය කොටස් අයින් කරලා අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න අපිට ඒව අපිට අර විදිහට ගෙදරට දිනකට හදන්න ගෙදර ඉන්න ප්‍රමාණය අනුව අපි වෙන් කරලා කවර උරවල දාලා පිරිසුදු උර බෑග් වල දාලා අපිට ඩීප්‍රෙෂර් එකේ අධිශීතකරණය ගබඩා කරලා තියලා අවශ්‍ය විට ඒ දාට අවශ්‍ය ප්‍රමාණය අරගෙන හදා ගන්න පුළුවන්. අන්න යහපත් පසු අස්වනු ක්‍රියාකාරකමක්. හරි බලමු මොකද කියන්නේ කියලා. අපි වෙළඳ පොලෙන් නිවසට රැගෙන ආ මසුන් පුතේ තවදුරටත් පිරිසුදු කරන්න මොනවද? අතුණු බහන් කරමල් ඉවත් කරලා සෝද ගන්න ඕනේ. අන්න බලන්න. අයි පිරිසුදු මසුන් අපි වෙළඳ පොලෙන් අරන් ආවත් නෑ ගෙදරදී ගෙනල්ලා පිරිසුදු කරගන්න ඕනේ. එහෙමම ෆ්‍රිජ් එකේ දාලා අපි තියාගන්න නැහැ. මාළු කූරේ විදියට ගෙනාවනම් දැන් අපි හුරුල්ලෝ සාලය කූරි පිටින් නෙගේනේ. පොඩි මාළු කපලා දෙන්නේ නැහැනේ. පියා මැස්සෝ ඒ වගේම හුරුල්ලෝ සාලයෝ ඒ වගේම හාල් මැස්සෝ හැඳැල්ලෝ වගේ කුඩා මාළු ඉන්නවනේ කුඩා මාළු කපලා දෙන්නේ නැහැ. පොඩි පරා පැටවු ඉන්නවා. ඉතින් පොඩි මාළු කපලා දෙන්නේ නැහැනේ. ඉතින් අපි ඒවා ගෙදර ගෙනල්ලා සුද්ධ කරලා දැල්ලෝ එහෙම සමහර තැන් වල සුද්ධ කරලා දෙනවා. සමහර තැන් සුද්ධ කරලා දෙන්නේ නැහැ. කකුලෝ සුද්ධ කරලා දෙන්නේ නැහැ. ඉතින් මේවා අපි ගෙදර ගෙනල්ලා මොකද කරන්නේ? නැවත පිරිසුදු හොදලා මේ මාළු ඒ වගේ මේ අතුණු බහන් කොටස් අපි බඩවැල් කොටස් කරමල් කොටස් පුතේ කොරපොතු ඒවා අපි ඉවත් කරගන්න ඕනේ. ඉතින් ඒවා ඉවත් කරලා ගෙදරදී අපි පිරිසුදු කරගන්න ඕනේ. එහෙම නැතුව මේ බඩවැල් පිටින් ඒවා පිටින් අපි ෆ්‍රිජ් එකට දාන්නේ නැහැ. ගෙදර ගෙනල්ලා කපලා ඒ වෙලේට සමහර අය කපන වෙලාවට කපලා ගන්න ඩීප්‍රෙෂර් එකේ දාලා. ඊට වඩාත් හොඳයි ගෙනාපු ගමන් මාළු ටික සුද්ධ කරලා දැන් සාලේ කිලෝ එකක් ගෙනාවනම් අපි යාගේ නේද පුතේ බඩවැල් අයින් කරලා අනේ පුතේ කොරපොතු අයින් කරලා ඒ අර කරමල් කොටස් ඔක්කොම අයින් කරලා පිරිසුදු කරලා හොඳට සෝදලා පිරිසුදු අපිට මේ ශීතකරණේ දාන්න පුළුවන්. සාලේ කිලෝ එකක් කියලා දවස් 3ක් කනවා නම් දවස් 2ක් කනවා නම් ඒ දෙකකට හරි කොටස් 3කට හරි 4කට හරි 5කට හරි ගන්න ප්‍රමාණයට අපි කවර වලට දාලා පිරිසුදු උර වලට දාලා අපිට ඒක ගැට ගහලා අධිශීතකරණයේ තියලා අවශ්‍ය වෙලාවට එළියට අරන් පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි නිවැරදි ක්‍රමවේදය. හොඳයි පුතේ. එහෙනම් වෙළඳ පොලෙන් නිවසට රැගෙන යා මසුන් පුතේ තවදුරටත් පිරිසුදු කරලාගෙන අතුණු බහන් කරමල් ඉවත් කරලා හොඳින් සෝද ගන්න ඕනේ. ඊළඟට එක් දිනකට අවශ්‍ය ප්‍රමාණය ඇසුරුම් වලට බහ ආන්න බලන දවසකට ගෙදර 5 දෙනෙක් ඉන්නවනම් මාළු කෑලි 5ක් ඇතිනම් නැත්නම් 10ක් අවශ්‍ය නම් කෑලි 2 ගානේ කනවනම් එක දවසට අවශ්‍ය ප්‍රමාණය අපි පිරිසුදු බෑග් වලට දාලා අසුරලා පුතේ. ඒකයි කියන්නේ එක් දිනට අවශ්‍ය ප්‍රමාණය ඇසුරුම් වලට බහ හොඳින් සීල් කර හොඳින් ගැට ගහලා ඒක ආවරණය හොඳට ගැට ගහලා උරේ කවරේ ශීතකරණයේ අධිශීතන කුටීරයේ මනාව ඇසිරීම සිදු කරන්න ඕනේ. එක මතක තියන්න තෝ පිරිසුදු හරියට ඒවා තැලෙන්නේ නැති වෙන්න තියන්න ඕනේ. එසේම නිවසේ ශීතකරණ අධිශීතකරණ කුටීරයේ පිරිසුදු තත්ත්වයේ තියන්න. සමහර ඒ වගේ නිවස් වල ශීතකරණ බලපුවම මේ මෝචරියක් වගේ තියෙන හැමදේම තියෙන නරක් වෙච්ච කුණු වෙච්ච තක්කාලි ගෙඩි කුණු වෙච්ච බටු ගෙඩි කුණු වෙච්ච කැකිරි කෑලි ඉතින් පුතේ එතකොට සමහර වලට මේ නේද කුණු වෙච්ච දිවුල් ගෙඩි පළතුරු තිබ්බෙව්වා ඇපල් කෑලි වේලිච්ච මේ මොනවද නරක් වෙලා ගියපු මොනවද අපි කියනවා කරපිංචා. ඉතින් ඌව ඇත්තටම මේවා පිරිසුදු කරන සතියකට සැරයක්වත් දෛනික වුණත් කමන්නේ සතියකට සැරයක් හරි මේ ෆ්‍රිජ් එක පිරිසුදු කරන්න ඕනේ පුතේ. අධිශීතකරණයේ පහළ ඩීප්‍රෙෂර් සහ ශීතකරණයේ පිරිසුදු කරන්න ඕනේ. පිය දාන්න ඕනේ නැත්නම් ඒවා කාලයක් පවත්වා ගන්න බැරි වෙනවා පුතේ.
ඉතින් මේවා තුල අපවිත්‍ර වුණාම මේක ඇතුළේ මේ විස බීජ නිෂ්පාදනය වෙනවා. ඉතින් එතකොට බලන්නකෝ අර තියෙන ආහාර වලටත් දැන් සමහර අය පමණට වඩා ආහාර ද්‍රව්‍ය එළවලු පළතුරු ගෙනල්ලා ෆ්‍රිජ් එකේ ගොඩ ගහ ගන්නවා. එතකොට මේගොල්ලෝ දන්නේ කලින් හැමදාම ගේනවා. ඉතින් කලින් ගෙන ආයේ මොනවද? ඒවා ප්‍රයෝජනෙට ගන්න අර දාලා ඉස්සරහා තියෙනවා ප්‍රයෝජනෙට ගන්නවා. එතකොට අර කලින් ගෙන ආපු ඔක්කොම නරක කරන අපරාධ මුදල් විදුලිය අපරාධේ නාස්ති වෙනවා. ඒක නිසා මතක තියාගන්න විශේෂයෙන්ම අලුතෙන් එළවලු ගෙනාවට පස්සේ කලින් තියෙන එළවලු ටික ඉස්සරහට ගන්න ඕනේ. මාළුත් එහෙමයි. කලින් ටික එළවලු ටික අරගෙන ඒව මුලින් ප්‍රයෝජනෙට ගන්න ඕනේ. මේ අලුතෙන් ගෙනාපු හපෝ ටිකක් ඇතුළට එන්න තියලා බලලා ප්‍රයෝජනෙට ගන්න ඕනේ. එළවලු ගේන්න කලින් ගෙදර තියෙන ඒවා බලලා නැති දෙයක් තමයි ගේන්න ඕනේ. පළතුරුත් එහෙමයි. දැන් අද කාලේ ජීවත් වෙනකොට ඒ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක නිසා මතක තියාගන්න විශේෂයෙන්ම ශීත කරන අධිශීත කරන ඊටාම පිරිසුදු තත්ත්වයේ තියා විශේෂයෙන් මතක තියාගන්න අධිශීත කරනවල අයිස් ඉවත් කරන්න එහෙම අපි අර තිවිරු මොන මොහත් ආයුධ එහෙම ගන්න නැහැ. එහෙම ඒව ගහලා මේ ඇනලා ඇතුලේ මෙව වුණොත් එහෙම ශීතකරණයට හානි වෙන්න පුළුවන් නිසා තිවුණු උපකරණ පිහි උල්ට හැඩ ඒව අපි ගන්න නැහැ. අර බොහොම ප්‍රවේශයෙන් තමයි බොහෝ විට දැන් අයිස් බැඳෙන්නේ නැති ශීතකරණේ අයිස් බැඳෙන ඒවා තියෙනවා නම් ඒවා ක්‍රමානුකූලව අයිස් ටික පරිස්සමෙන් අයින් කරන්න ඕනේ ශීතකරණයට හානි නොවන විදියට. හරි එහෙනම් අධිශීතකරණ ඒවා පිරිසුදු කරන්න ඕනේ. ශීතකරණ ඊටාම පිරිසුදු තත්ත්වෙම තියාගන්න ඕනේ ආදරණීය දුවේ පුතේ. ඒක විශේෂයෙන්ම මතක තියාගන්න. එහෙනම් මතක තියාගන්න. නිවසේ එසේම නිවසේ ශීතකරණ අධිශීතකරණ කුටීර පිරිසුදු තත්ත්වයේ තබා ගැනීම අවශ්‍ය පිරිසුදු කරන්න ඕනේ පුතේ. වගේ ලේ හැල්ල තියෙන්න පුළුවන්. අර මසුන්ගේ තිබ්බ අර වතුර ජලයේ වගේ ලේ වගේ දේවල් අර කොච්චර අපි බෑග් වලට දාපුවම ඒ වගේ වැස් වෙනවනේ. ඒ වගේ දේවල් රැඳිලා තියෙන්න පුළුවන්. ආහාර කොටස් තියෙන්න පුළුවන්. ඒවා නරක වෙන්න පුළුවන් පුතේ ඒවා. ඉතින් සමහරලාට ශීතකරණයේ අධිශීතකරණ තුල මේ ෆංගස් වගේ දේවල් එන්න පුළුවන් අවස්ථා තියෙනවා. හරියට මේ ශීතකරණ ක්‍රියාවලිය සිදු නොවෙන්න පුළුවන් මේ විදිහට අපිරිසුදු වීමෙන් මේ විවිධ අපද්‍රව්‍ය එකතු වීම නිසා එහෙමත් වෙන්න පුළුවන්. ඉතින් නිතර පරික්ෂා කරන්න ඕනේ ගෑස් නැත්තම් හරියට ඒවා ගෑස් කරගන්න ඕනේ. ශීතනීය වෙන්නේ නැත්තම් ඒ ක්‍රියාව නිතරම බලලා විදුලි කාන්දු තියෙනවා සකස් කරගන්න ඕනේ. රයිට් ඒ විදිහට මේ ශීතකරණ පාවිච්චි කරනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් ඒකත් දුර පුතාලට ආදරණීය දුර පුතාලට මෙතනදී මතක් කරලා දෙන්න එක වැදගත් වෙනවා. හරි ඉදිරියට යන්න. හරි ඒ වගේම මේ අපරීක්ෂාකාරී ලෙස මත්ස්‍ය අස්වනු පරිහරණය කිරීමෙන් මත්ස්‍යයන්ගේ ගුණාත්මක බව පිරිනවනවා පුතේ. අපි හරියට මේ පෝස්තාව හැන්ඩ්ලින් කරේ නැත්නම් කිසිම සැලකිලිමත් භාවයකින් නැතුව සමහර අය කරනවා වගේ අපරීක්ෂාකාරී ලෙස මත්ස්‍ය අස්වනු පරිහරණය කරොත් ඉතින් බලන්න බොහෝ විට මේක ආවට ගියට උඩින් පල්ලෙන් කරන්න බෑ. හොඳට පිරිසුදු කරන්න ඕනේ මේ දේවල් කරනකොට. එහෙනම් මතක් තියාගන්න අපරීක්ෂාකාරී ලෙස මත්ස්‍ය අස්වනු පරිහරණය කිරීමෙන් මත්ස්‍යයන්ගේ ගුණාත්මක බව පිරිහෙනවා. ගුණාත්මක මත්ස්‍යයන් හඳුනා ගැනීමට පහත සඳහන් ලක්ෂණ උපයෝගී කරගන්න පුළුවන්. බලමු එහෙනම් මොනවද කියලා අපි ආයෙමත් ගුණාත්මක මත්ස්‍යයන් හඳුනා ගැනීම සඳහා අපිට උපයෝගී කරගන්න පුළුවන් යොදා ගන්න පුළුවන් ලක්ෂණ ගැන පුතේ අපි විශේෂයෙන් නැවතත් සලකා බලන ඕන විභාගෙට ලියන්න මේ ටික මතක තියාගන්න. පේපර් වලට ලියන්න මතක තියාගන්න. මොනවද අපි කතා කරන්න යන්නේ? ගුණාත්මක මත්ස්‍යයන් හඳුනා ගැනීමට අපිට මොන වගේ ලක්ෂණද උපයෝගී කරගන්න පුළුවන් කියලා. එකක් තමයි පුතේ ශාරීරික බාහිර ස්වභාවය සහ පැහැය. නිරෝගී ගුණාත්මක මත්ස්‍යයන්ගේ ගුණාත්මක විශේෂ නිරෝගී නෙවෙයි ගුණාත්මක මත්ස්‍යයන්ගේ නිරෝගී කියන වචන පාවිච්චි කරන්න බැහැනේ අපිට මියගිය මත්ස්‍යයන් ඉන්නේ ඔක්කොමලා. එතකොට අපි මේ ගුණාත්මක මත්ස්‍යයන් තෝරා ගැනීම. ඉසාලම මේ විශේෂයෙන්ම බාහිර ස්වરૂපේ හා ශාරීරික පෙනුම බාහිරින් බලලා අපිට අඳුර ගන්න පුළුවන්. මේ බලමු ශාරීරික බාහිර ස්වභාවය සහ පැහැය. පැහැය දැන් විශේෂයෙන් අපි දන්නවා. බාහිර ස්වභාවය. අපි ගුණාත්මක මත්ස්‍යයන් පරීක්ෂා කරලා බැලුවා දුවල පුතාලත් එක්ක අස්වල ස්වභාවය ශාරීරික පෙනුම පැහැය. නේද පුතේ? නේද? හරි. එතකොට බලන්න ගුණාත්මක බවින් ඉහළ මත්ස්‍යයන් ශරීරය දීප්තිමත් පුතේ. හොඳ ෂයින් එකක් වෙනවා ශරීරය දීප්තිමත්. ශරීරයේ මතු පිට තුවාල, තැලීම් හා සීරීම් වලින් තොරයි ගුණාත්මක මත්ස්‍යයන්. සමහරට අලුත් මත්ස්‍යයන්ගේ දැන් මොහොදු මත්ස්‍යයන්ගේ ඇල්ගී වල ඇල්ගී ස්වභාවයක් දකින තියෙන කොළ පාට ඇල්ගී රැඳිලා තියෙනවා. අලුත් නැවුම් මත්ස්‍යයන්ගේ අපිට ඇල්ගී තියෙන අවස්ථාවනුත් දකින්න පුළුවන් සමහරුන්ට මත්ස්‍යයන්ගේ. දුර්වර්ණ වෙලා නැහැ. හොඳ දීප්තිමත් ස්වභාවයක් තියෙනවා අපිට ශරීරයේ දීප්තිමත් පුතේ. හොඳ සයින් එකක් හොඳ පෙනුමක් තියෙන අලුත් මත්ස්‍යයන්ගේ. අර ඇතුළට ඔබපුවම ආවාටයක් වගේ රැඳිලා තියන්නේ. ඒක නැවත අපි ඇඟිල්ලෙන් මෙහෙම ඇතුළට එබුවොත් නැවත ඒක යථා තත්ත්වයටපත් වෙනවා. නරක් වූ මාළුන්ගේ තමයි අර එතන සිදු නිකන් තැල්මක් වගේ නිකන් ආවාටයක් වගේ තියෙන්නේ. අපි මෙහෙම පොඩ්ඩක් ප්‍රෙස් කරලා බලනවානේ මහපට ඇඟිල්ල තියලා මෙහෙම කරලා නැවත අර අපි බැලුන් එකක් එහෙම ටච් කරපුවම උඩට එන්නේ. ඒ වගේ නැවුම් මාළුන්ගේ එහෙමයි බාහිරින් එහෙම තියෙන්නේ. කරමලෙත් අපිට බලන්න පුළුවන්. කරමලේ බලන්න පුළුවන්. කරමලේ හොඳ රතු පැහැයක් තියෙන්නේ. ලාරෝස පහටක් ඒ වගේම අලු පැහැයක් කළු පැහැය වගේ එනකොට අපි දන්නවා මාළුගේ තත්ත්වය හොඳ මදි කියලා නේද? එහෙනම් මතක තියාගන්න. දීප්තිමත් ගුණාත්මක බවින් ඉහළ මත්ස්‍යයන්ගේ බලමු පුතේ දීප්තිමත් ඒගොල්ලෝගේ ශරීරයේ බලන්න පුතේ ශරීරයේ දීප්තිමත් ශරීරයේ මතු පිට තුවාල තැලීම් හා සීරීම් වලින් තොරයි පුතේ.
මාළුවාගේ ශරීරයේ මත්පුත මහපට ඇඟිල්ලෙන් තද කළ විට එම ස්ථානයේ ආවාටයක් මෙන් නොපවති යලි යථා තත්ත්වයට පත් වෙනවා. අපි ශරීරයේ මෙහෙම ටච් කරපුවාම මෙහෙම ටච් කරපුවාම ඇතුළට නිකන් ආවාටයක් වගේ තියෙනවා නරක වෙච්ච මාළුවෙක්. එහෙම නෑ නිකන් ෆ්‍රෙෂ් මාළුන්ගේ නැවත අර ටච් කරපුවාම යථා තත්ත්වයට පත් වෙනවා. ඒක ටච් කරපුවාම යථා තත්ත්වයට පත් වෙනවා. ආවාටයක් වගේ තියෙන්නේ ටච් කරපුවම ටච් වෙලා ටච් කරපුවාම ඒක නැවත යථා තත්ත්වයට පත් වෙනවා. නැවුම් මාළුන්ගේ. රයිට්? ඔන්න එහෙනම් ශරීරයේ දීප්තිමත් ශරීරයේ මතු පිට තුවාල තැලීම් හා සීරුම් වලින් තොරයි පුතේ. ශරීරයේ මොකද පුතේ දීප්තිමත්. ශරීරයේ මතු පිට තුවාල හා තැලීම් සීරීම් වලින් තොරයි. මාළුවාගේ ශරීරයේ මතු පිට මහා පැටගිල්ලෙන් තද කළ විට පුතේ එම ස්ථානයේ ආවාටයක් මෙන් තියෙන්නේ නැහැ. යලි යථා තත්ත්වයට පත් වෙනවා මතක තියාගන්න. ගුණාත්මක බවින් අඩු මාළු පුතේ. ක්වොලිටි එක අඩු මාළු. ක්වොලිටි අඩු මාළුන්ගේ තත්ත්වේ කල්ලි කුත්තු මාළු පරණ මාළු නියමාකාරයට ගබඩා කරලා තිබෙන්නේ නැති මාළු නියමාකාරයට හැන්ඩල් කරපු නැති මාළු ස්මූත්ලි හැන්ඩල් කරලා නැති මාළු පෝස්ට් හවුස් හැන්ඩලින් දුර්වල විදිහට හැන්ඩල් කරපු මාළු තැන් තැන් වල දාලා එහෙම ගෙනාපු මාළුන්ගේ තත්ත්වේ මොකද්ද ශාරීරික අවපැහැති පුතේ මාළුන්ගේ ඒගොල්ලෝගේ හැඩයත් නියමිත ආකාර නැහැ හැඩයත් වෙනස් වෙලා තියෙන දේහයේ හැඩය හොඳට පුෂ්ටිමත්ව නෑ එහෙම දේහයේ හැඩයත් එහෙම නෑ දේහ හැඩයත් වෙනස් වෙලා තියෙන්නේ. ශාරීරික අවපැහැති, ශාරීරික මතු පිට තුවාල, තැලීම් සමහර අරග බඩ පුපුරලා බඩ පුපුරලා තියෙන සමහරක එළියට අතුණු බහන් කොටස් එළියට ඇවිල්ලා තියෙනවා. සමහරගේ වලිගේ කැඩිලා තියෙනවා, තැලිලා තියෙනවා, තැලීම් සීරීම් තියෙනවා ශාරීරික. අන්න ගුණාත්මක භාවයෙන් අඩු මස්සෙන් බාහිරින් හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ ඕන අපි දැකලා තියෙනවා පුතේ. right? තැලිලා තියෙනවා. සීරීම් තියෙනවා මේ වරල නේද පුතේ අපි දන්නවා මේ ඒගොල්ලෝගේ වරල් සමහර කැඩලා වරල් වලිග ගාවින් කැඩිලා තියෙනවා පුතේ එහෙම වෙන් කැඩලා භාගයට වෙන් වෙලා තියෙනවා බඩෙන් එළියට පැනලා තියෙනවා අපද මේ බඩවැල් කොටස් වගේ පැනලා තියෙනවා තැලිලා තැලීම් සීරීම් තියෙනවා පුතේ පොඩි වෙච්ච මාළු අපිට ගන්න හොඳට තැලිලා පොඩි වෙච්ච මාළු වෙන තැලේ තියෙනවා ටිකක් අඩු මිලට දෙනවා එතකොට ඒක අඩු මිලට දෙනවා ගන්න කියනවා අඩු මිලට දෙනවා හරි එතකොට නේද පුතේ ඇත්තටම අඩු මිලටවත් එහෙම සල්ලි දීලා මොකටද එහෙම තැලිච්ච මේව මාළු ගන්න නේද ඇත්තටම අපරාධි හානි වෙලා පසුවස්සනු හානි වෙලා හරියට හැන්ඩල් කරලා නැහැ පෝස්ට් හවුස් හැන්ඩලින් හරියට කරලා නැහැ අපරාධි එතකොට මේ වියදම් ඒගොල්ලෝ විශාල වියදමක් ගන්නවනේ මේ මාළු අල්ල ගන්න යන්න කැච් කරන්න යන්න නාස්ති වෙන අපරාධි ඒකයි මේ ලංකාවේ පෝස්ට් හවුස් ඩැමේජ් එක එළවලු පළතුරු වල වගේම මේ මත්ස්‍ය ආහාර වලත් මත්ස්‍ය මාංශ වලත් මේ පසුවස්සනු හානි තාම ඉහළ තත්ත්වයක තියෙන අපරාධි බොහොම මහන්සි වෙලා වියදමක් දරලා කාලය කැප කරලා මේ අල්ල ගන්න බයි කැච් එක මාළු ටික හරියට හැන්ඩල් කරගන්න නැති වුනහම පෝස්ට් හවුස් ඩැමේජ් එක වෙනවා පසුවස්සනු හානි වෙනවා ඒක විශාල අපරාධයක් රයිට් එතකොට කාටවත් වැඩක් නැහැ ඒකේ එහෙනම් ගුණාත්මක බවින් අඩු මත්ස්‍යයන්ගේ ශාරීරික අවපැහැති පුතේ ශාරීරික අවපැහැති ඒගොල්ලෝගේ මේ ශාරීරික සපේස් එකේ මතු පිට තුවාල තැලීම් හා සීරීම් වලින් යුක්තයි පුතේ ඒගොල්ලෝගේ මුඛය ගුදේ වැනි ස්ථාන වලින් මොනවද පුතේ අවපැහැ ශ්‍රාවයන් පිටතට ගලාගෙන යනවා දකින්න පුළුවන් මුඛය මත්ස්‍යයාගේ මුඛය ඒ වගේම ගුදේ වැනි ස්ථාන වලින් පුතේ මුඛය ගුදේ වැනි ස්ථාන වලින් අවපැහැ ශ්‍රාවයන් පුතේ අවපැහැ වුණු ශ්‍රාවයන් දෙහින් පිටතට ගලාගෙන යාම දකින්න පුළුවන් පුතේ මේ ගුණාත්මක බවින් අඩු මත්ස්‍යයන්. ඒකක් මතක තියාගන්න. ගුණාත්මක බවින් අඩු මත්ස්‍යයන්ගේ දකින්න පුළුවන් තවත් ලක්ෂණයක් බාහිරින් අපිට හඳුනා ගන්න පුළුවන් ලක්ෂණයක් තවත් පුතේ. ඇසෙහි වර්ණය හා ස්වභාවය බලමු පුතේ අපි. ගුණාත්මක බවින් ඉහළ මත්ස්‍යයන්ගේ බලමු පුතේ ඇස් දීප්තිමත් පුතේ. ගුණාත්මක බවින් ක්වොලිටි මාළුන්ගේ ඇස් දීප්තිමත්. ඒගොල්ලොන්ගේ ඇස තුළට රුධිරය කාන්දු වෙලා නැහැ. ඇස ඇතුළට රුධිරය කාන්දු වෙලා රතු පාටට දකින්න පුළුවන් සමහර මත්ස්‍යයන්ගේ ඇස්වල. ඒ ගුණාත්මක බවින් වැඩි මත්ස්‍යයන්ගේ ඇස තුළට රුධිරය කාන්දු වෙලා නැහැ පුතේ. හොඳ දීප්තිමත්ව නිල් පාටට ඇස් තියෙනවා බොහෝ විට. හොඳට තියෙනවා. දීප්තිමත්ව මේ ඇස් දකින්න පුළුවන්. නියම වර්ණයන් යුතුව දකින්න පුළුවන්. මේව ඇත්තටම මේ ඇතුළට ගිලා බැස්ස ස්වරූපයක් නැහැ. මෙහෙම හොඳට උත්තලව තියෙනවා අපිට බලන්න. දැන් ඇතුළට ගිලා බැහැපු ස්වරූපයක් තමයි නරක් විජ මත්ස්‍යයන්ගේ තියෙන්නේ. එහෙනම් බලන්න ගුණාත්මක බවින් ඉහළ මත්ස්‍යයන්ගේ ඇස් දීප්තිමත් ඇස තුළට රුධිරය කාන්දු වෙලා නැහැ. මේ ඇසෙහි පිටතට නිරූ පෘෂ්ඨය උත්තලයි පුතේ. පිටතට නිරූ පුත්ලේ හොඳට මේ උත්තලව තියෙනවා. හොඳට උත්තලව තියෙනවා. පිටතට නිරලා තියෙන පෘෂ්ඨය හොඳට උත්තලව තියෙනවා. ඇතුළට නිරා ගිහිල්ලා නැහැ. බලන්න. ඇසෙහි පිටතට නිරූ පෘෂ්ඨය උත්තලයි. ගුණාත්මක බවින් අඩු මත්ස්‍යයන්ගේ ක්වොලිටි එක අඩු මාළුන්ගේ ඇසේ විස්තරي බලමු. අන්න ඇස තුළට රුධිරයේ කාන්දු වෙලා රත් පැහැයක් ගැන්විලා තියෙන ඇස් පුතේ. ඇස යටට ගිලිනු ස්වභාවයක්. ඇස් නිකන් ඇතුළට ගිලිලා ගියපු ස්වරූපයක් තියෙන.
පිටිතර නිරු පෘෂ්ඨයේ උත්තල නැහැ. ඇස් ඇතුළට ගිලිලා ගියපු ස්වරූපයක් තියෙන. එහෙනම් ගුණාත්මක බවින් අඩු මත්ස්‍යයන්ගේ ඇසෙහි වර්ණය ගත්තොත් පුතේ ඒගොල්ලොන්ගේ ඇස තුළට රුධිරයේ කාන්දු වෙලා තියෙනවා. ඇස තුළට රුධිරයේ කාන්දු වෙලා පුතේ රත් පැහැ ගැන්විලා තියෙනවා. ඇස තුළට රුධිරයේ කාන්දු වෙලා රත් පැහැ ගැන්විලා තියෙනවා පුතේ. ඒ වගේම ඇස යටට ගිලුණු ස්වභාවයක් ගන්න. ඒගොල්ලොන්ගේ ඇස යටට ගිලුණු ස්වභාවයක් ගන්නවා පුතේ. කරමල් වල වර්ණය හා ස්වභාවය බලන්න. අපි ඒ ගැන කියලා තියෙනවා. නැවත සරයක් බලමු ඉක්මනින්. ඉක්මනින් බලාගෙන යමු පුතේ කරමල් වල වර්ණය ටික. රයිට්. ඒගොල්ලොන්ගේ අලුත් මාළුන්ගේ ක්වොලිටි මාළුන්ගේ කරමල් වල වර්ණය සහ ස්වභාවය බලන්න පුතේ. ගුණාත්මක බවින් ඉහළ මත්ස්‍යයන්ගේ කරමල් දීප්තිමත් පුතේ. කරමල් දීප්තිමත්. රත් පැහැයක් ගන්න පුතේ අලුත් මාළුන්ගේ. යාන්ත්‍රික හානි අවමයි කරමල් වල. ගුණාත්මක බවින් අඩු මාළුන්ගේ කරමල් වල අව පැහැ ගැන්විලා තියෙන්නේ පුතේ. කරමල් සහ කරමල් පිදාන යාන්ත්‍රික හානි වලට භාජනය වෙලා තියෙන්නේ. සමහරට ලා රෝස පාට ඉඳන් මේක නිකම් පුතේ අලු පාටට හැරෙන්න පුළුවන් පුතේ. දුඹුරු පාටට හැරෙන්න පුළුවන්. අලු පාට දුඹුරු පාටට හැරෙන්න පුළුවන් පුතේ මේක. හරි? කරමල් සහ කරමල් පිදානයකින් ආවරණය වෙච්ච කරමල් තියෙන පිදානේ උස්සලා අපි කරමලේ තත්ත්වය බලන්න. එහෙනම් මේ ගුණාත්මක බවින් අඩු මත්ස්‍යයන්ගේ පුතේ කරමල් සහ කරමල් පිදාන යාන්ත්‍රික හානි වලට භාජනය වෙලා තියෙන්න පුළුවන්. හරි. මසුන්ගේ ගුණාත්මක බව නිර්ණය කිරීම සඳහා පුතේ බාහිර ලක්ෂණ වලට අමතරව පහත දැක්වෙන ක්‍රියාමාර්ගද අපිට අනුගමනය කරන්න පුළුවන් මාළුන්ගේ. රයිට්? ශුද්‍රජීවී පරීක්ෂා කරන්න පුළුවන්, බැරලෝහ සඳහා පරීක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන්ම පුතේ මේ පරීක්ෂා සිදු කරනු ලබනවා මේ මත්ස්‍ය අපනයනය කරන සමාගම් වල. අපේ රටේ විශේෂයෙන්ම ෆ්‍රෙෂ් ටූනා මසුන්, ඒ වගේම වූල් ෆිෂ් අනිකුත් මාළු අපනයනය කරන ප්‍රධාන ලීඩින් සීෆුඩ් එක්ස්පෝර්ට් කරන කම්පැනි තියෙනවා. මේ කම්පැනි වල පුතේ විශේෂයෙන්ම මේ මත්ස්‍ය අපනයනයේදී විශේෂයෙන්ම ටූනා මසුන් අපනයනයේදී ෂෝට් ෆිෂ්, සප්පරු, මේ ලොකු මාළු කියලා අපි කියනවා නේද පුතේ? මේවා බුලට් විදියට, පිලට් විදියට, ඒ වගේම වූල් ෆිෂ් විදියට අපි දන්නවා පොඩි මාළු අපි කියනවා ගල් මාළු, එම්පරර් ෆිෂ්, ඒ වගේම අපි දන්නවා ඔය කින් ෆිෂ්, තෝරා, ඒ වගේම අපි කියනවා අනිත් ඔය මසුන්, ප්‍රෝන්ස්, ඉස්සෝ, දැල්ලෝ, කකුළු වගේ මාළුත් පුතේ අපි දන්නවා වව්වාලයෝ නේද? මේ මාළු වර්ග අපි දන්නවා මේ සිල්වර් ෆිෂ්, ෂාක්, මේ අපි දන්නවා ඒ මාළු වර්ග, කුඩා මාළු වර්ගත් ඉන්නවා. මේ මාළු එහෙමම මේ ප්‍රොසෙස් කරන්නේ නැතුව එක්ස්පෝර්ට් කරනවා ෆ්‍රෙෂ් විදියට, වූල් ෆිෂ් විදියට. ඉතින් මේ සඳහා විශේෂයෙන්ම අපි දන්නවා මේ ටූනා මසුන් මේ මාළු ප්‍රොසෙස් කරලා පිලට් විදියට, බුලට් විදියට, ලොයින් විදියට මේ එක්ස්පෝර්ට් කරන මාළු ඉන්නවා. ටූනා මසුන්, ඒ වගේම අපි කියනවා ෂෝට් ෆිෂ් කියන මසුන්. යුරෝපීය රටවල් වලට EU countries වලට අපි අපනයනය කරන අපේ රට ප්‍රධාන මත්ස්‍ය අපනයනය කරන රටක් ලංකාව ගත්තාම ඔරිජින් ඔෆ් ශ්‍රී ලංකාව ලංකාවේ මුහුත්තරයන කරන මාළු තමයි ඒ විදිහට අපනයනය කරන්න යොදාගන්නේ. මේ විදිහට ප්‍රොසෙස් කරන කර්මාන්තශාලාවල අනිවාර්යයෙන්ම පුතේ මේගොල්ලෝගේ තියෙනවා ප්‍රෝග්‍රෑම් එකකට අනුව මේ පරීක්ෂණ සිදු කරන සෑම මාස 3කට සැරයක්ම මේ මයික්‍රෝබයොලොජි එකක් අපි කියනවා මේගොල්ලෝගේ මයික්‍රෝබයොලොජි ටෙස්ට් එකක්. ඒ වගේම හෙවි මෙටල් පිළිබඳ ටෙස්ට් එකක් කරනවා පුතේ. මේ මාළු සාම්පල් යවනවා. ලංකාව පිළිගත්ත පරීක්ෂණ ආයතන වලට ප්‍රධාන වශයෙන් SGS ලංකාවේ තියෙනවා. මේ ලෝකෙම පිළිගත් ආයතනය ලංකාවේ SGS එකේ බ්‍රාන්ච් එකක් තියෙනවා. ඒ වගේම ITI එක තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මේ සම්බන්ධ ප්‍රමිති ආයතනය තියෙනවා. බොහෝ විට මේ SGS ලංකා ITI එක වගේ ආයතන වලට මේ වගේ සාම්පල් යවනවා මයික්‍රෝබයොලොජි ටෙස්ට් එකක් කරන්න ශුද්ධ ජීවීන් සඳහා සැල්මොනෙල්ලා වලට. ඉතින් මේ මයික්‍රෝබයොලොජි ටෙස්ට් එකකට යවනවා. ඒ වගේම හෙවි මෙටල් සඳහා කරනවා පුතේ. මොනවද? මර්කරි, කැඩ්මියම්, ලෙඩ්, බැරලෝහ සඳහා පරීක්ෂා. බොහෝ විට මර්කරි, කැඩ්මියම් සඳහා මේ වගේ මත්ස්‍ය මාංශ තුල මේ බැරලෝහ අන්තර්ගතද කියලා සඳහා පරීක්ෂණ සිදු කරන මාස 3කට සැරයක් බොහෝ විට මේ ආහාර නිෂ්පාදන අපනයනය කරන විශේෂයෙන් මත්ස්‍ය ආහාර නිෂ්පාදන අපනයනය කරන සමාගම් වල මේ මයික්‍රෝබයොලොජි ටෙස්ට් එක සහ හෙවි මෙටල් සඳහා නැත්නම් බැරලෝහ සඳහා පරීක්ෂණ සිදු කරනවා. විශේෂයෙන් මතක තියාගන්න. බැරලෝහ විදියට ගත්තහම පුතේ අපි මෙතන කියන්නේ බැරලෝහ විදියට මර්කරි. HG මෙයාට අපි කියනවා මර්කරි. නැත්නම් රසදිය නේද මෙයා? රසදිය. මේක බැරලෝහය. ඒ වගේම කැඩ්මියම්. කැඩ්මියම්. ඊළඟට ලෙඩ්, PB ලෙඩ්. මෙයාටම තමයි අපි ඊයම් කියලා කියන්නේ නේද පුතේ? බැරලෝහ. මේවා තියෙනවද කියලා බලනවා. ඊට පස්සේ බොහෝ විට මේ ශුද්ධ ජීවීන් සඳහා පරීක්ෂා සිදු කරන පුතේ සැල්මොනෙල්ලා වගේ ආකාර ඉන්නවද කියලා බලන්න පුතේ. සැල්මොනෙල්ලා නේද පුතේ? අපි දන්නවා සැල්මොනෙල්ලා ටයිප් උණුසන්නිපාතයට හේතු වෙනවා. ශිගෙල්ලා අතිසාරයට හේතු වෙනවා නේද පුතේ? මේ විශේෂයෙන්ම මේ ආහාර සම්බන්ධ මේ ආහාරවල අන්තර්ගතයි කියලා බලනවා නේද? සැල්මොනෙල්ලා ටයිප්, ශිගෙල්ලා අතිසාරයට හේතු වෙනවා. සැල්මොනෙල්ලා ටයිප්, සැල්මොනෙල්ලා නේද පුතේ? විශේෂයෙන් මේ ආහාර ආශ්‍රිතව ඉන්න ඒ රක්තියට ලක්කී හේතු වෙන ශුද්ධ ජීවී ආකාර අපි දන්නවා සැල්මොනෙල්ලා ටයිප්. ඒක අපි දන්නවා නේද පුතේ? ඒ සඳහා දැන් ජලය ආශ්‍රිතව තියෙනවා අපි දන්නවා විබ්‍රියෝ කොලරා නේද පුතේ? සැල්මොනෙල්ලා ටයිප්.
ශිගෙල්ල අතිසාරය ඇති කරන්න හේතුව. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ පැරාමීටර්ස් කිහිපයකට මේ මයික්‍රෝබයොලොජි ටෙස්ට් එක කරනවා. ශුද්ධ ජීවීන් සඳහා සිදු කරන පරීක්ෂාව සිදු කරන මයික්‍රෝබයොලොජි ටෙස්ට් එක. ඒ වගේම හෙවි මෙටල් සඳහා නැත්නම් බැරලෝහ සඳහා මර්කරි, ලෙඩ් වගේ කැඩ්මියම් වගේ දේවල් සඳහා ආසනික විශේෂයෙන්ම ලෙඩ් සහ මේ ලෙඩ් මර්කරි කැඩ්මියම් බලනවා මේ හෙවි මෙටල්ස් නැත්නම් බැරලෝහ සඳහා පරීක්ෂණ සිදු කරනවා. විශේෂයෙන් මත්ස්‍ය ආහාර අපනයනයට පෙර මේ පිළිබඳව සලකා බලනවා. ඉතින් බොහෝ විට මේක සිදු කරන්නේ මේ විශේෂයෙන්ම මේ අපනයන කටයුතු තමයි කරන්නේ. දේශීය වෙළඳපොළ තුල මේකෙදි බොහෝ විට කරනවා අඩුයි. මේක බොහෝ විට මේ මත්ස්‍ය අපනයනයේදී තමයි සිදු කරන්නේ. බලන්නේ ඒ වගේ චෙක් කරලා හිගුලොත් රැන්ඩම්ලි මේවා චෙක් කරලා බලනවා. ඒතර මේ තත්ත්ව කළමනාකරණ පද්ධති මේ ආයතන වල ක්‍රියාත්මක වීමේදී විශේෂයෙන්ම මේ මයික්‍රෝබයොලොජි ටෙස්ට් එක ශුද්ධ ජීවීන් සඳහා සිදු කරන පරීක්ෂාව වගේම ආදරණීය දුවේ පුතේ බැරලෝහ සඳහා සිදු කරන පරීක්ෂාව අතිශයින්ම වැදගත් වෙනවා. අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා ඒක. හරි. මත්ස්‍ය අසුණු නිවැරදිව පරිහරණය සෞඛ්‍යයට හිතකරයි. පෝෂණ ගුණේ හානි වෙන්නේ නැහැ. මුදල් අපත යාම වළකින. මත්ස්‍ය අසුණු නිවැරදිව පරිහරණයේදී මත්ස්‍ය අසුණු නිවැරදිව පරිහරණය මගින් පුතේ මොකද්ද තියෙන්නේ බලන්න. මත්ස්‍ය අසුණු නිවැරදිව පරිහරණය කරොත් ඒ අවසානයේ පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ සෞඛ්‍යයට හිත කරනවා පුතේ. ආහාරයේ පෝෂණ ගුණයට හානි වෙන්නේ නැහැ පුතේ. ඒ වගේම මුදල් අපත යාම මම නිතරම කියව මුදල් කාලය නේද ශ්‍රමයේ මේව අපත යනවා පුතේ. පසු අසුණු හානි වෙලා ඩැමේජ් වුණාට පස්සේ නෙලාගත් අස්වැන්න ටික අපරාධෙනේ. ඉතින් ඒකෙන් මොකද වෙන්නේ? මුදල් අපත යාම වළකිනවා. ඒ කියන්නේ මත්ස්‍ය අසුණු නිවැරදිව පරිහරණය තුලින් මේ මත්ස්‍ය අසුණු අපි හරියට හැන්ඩල් කිරීමෙන් පුතේ පුතේ නේද හරියට හැන්ඩල් කිරීමෙන් නියමාකාරයෙන් මත්ස්‍ය අසුණු නිවැරදිව පරිහරණය කිරීමෙන් පුතේ සෞඛ්‍යයට හිතකර වෙනවා. ඒක පෝෂණ ගුණේ හානි වෙන්නේ නැහැ මත්ස්‍ය මාංශේ. ඒ වගේ මුදල් අපත යාමත් එකෙන් වළකිනවා. මොකද පුතේ මුදල් අපත යාමත් එකෙන් වළකිනවා ආදරණීය දුවේ පුතේ. ඒකත් හොඳින් මතක තියාගන්න. නෙලාගත් මත්ස්‍ය අසුණු නිවැරදිව පරිහරණය කළ හැකි අවස්ථා මේ බලන්න. අපි නෙලාගත්ත බයි කැච් එක අල්ලගත්ත මාළු ටික නිවැරදිව පරිහරණය කරන අවස්ථා ටික ඔබෙන් අහන්න පුළුවන් පුතේ ව්‍යුහගත මාදලී ප්‍රශ්නේ. එහෙනම් බලන්න ආදරණීය දුවේ පුතේ මේ බයි කැච් එක ගොඩක් මහන්සි වෙලා අපි දන්නවා සාමාන්‍යයෙන් බහුදින දීවන යාත්‍රාවක් දින 25ක් 30ක් පවන කාලයක් මෝදේ ගිහිල්ලා තමයි මේ කැච් කරගන්නේ පන්න කරලා මේ මාළු අල්ලගන්නේ. ඒ වගේම අපි දන්නවා දවසේ බෝට්ටු කියලා කියන ඕගොල්ලෝ අහලා තියෙනවා. නේද පුතේ? දෛනිකව සාමාන්‍යයෙන් ගිහිල්ලා මාළු අල්ලන ඒවා තියෙනවා. අරවා ගැඹුරු මුහුදේ සහ නොගැඹුරු මුහුදේ අල්ලන මාළු තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් අපේ ගම්වල මේ මිරිදිය ප්‍රෙෂෝට වල වැව්වල මේ ජලාශවල මත්ස්‍ය අල්ලන දීවර ප්‍රජාව ඉන්නවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අපි දන්නවා මේවා දැල් එලලා ඒවා වගේ තියෙන මාළු අල්ලා ගැනීම දැල් දාලා අල්ලනවා. මාළු අල්ලා ගැනීම බොහෝ විට සිදු කරන්නේ. ඉතින් අපි මේ දැන් කතා කරන්න යන්නේ මේ නෙලාගත්ත මත්ස්‍ය අසුණු නිවැරදිව පරිහරණය කරන්න පුළුවන් විවිධ අවස්ථා. මසුන් ඇල්ලීමේදී නිවැරදි පන්න ක්‍රම භාවිතා කරන්න පුළුවන් පුතේ සඳහා. ඉතින් මෙහිදී ඒ තුල අපිට විශේෂයෙන්ම මාළු අල්ලනකොට මේ අසුණු නිවැරදිව මේ ඇල්ලීමේ කටයුතු සහ නිවැරදි පන්න ක්‍රම දැල්ලාම් පන්න භාවිතා කිරීමෙන් අපිට සිදුවන පසු අසුණු හානි අවම කර ගැනීමට හැකියාවක් තියෙනවා. එහෙනම් නෙලාගත්ත මත්ස්‍ය අසුණු නිවැරදි පරිහරණය කළ අවස්ථාවක් තමයි එකක් පුතේ මසුන් ඇල්ලීමේදී. දෙක පුතේ මේ අල්ලගත්ත මාළුටක යාත්‍රාව තුළ ගබඩා කිරීමේදී පුතේ අපි දන්නවා විශාල මාළුන්ගේ මේ කරමල් අතුණු බහන් වගේ කොටස් දේහයේ තියෙන අපද්‍රව්‍ය කොටස් ඉවත් කරලා පුතේ අපිට පුළුවන් මේ මාළු අයිස් කරන්න. විශේෂයෙන්ම අපි දන්නවා මේ ගබඩා කරන ටැංකිය තුල අපි දන්නවා මුලින්ම අයිස් තට්ටුවක් ඒ මත අතුරලා ඊට පස්සේ මාළු තට්ටුවක් ඊළඟට නැවත අයිස් තට්ටුවක් මාළු තට්ටුවක් අයිස් තට්ටුවක් මාළු තට්ටුවක් ආකාරයට තමයි පුතේ මේ ගබඩා කිරීම සිදු කරන්නේ. මතක තියාගන්න චිල් බාත් වල මේ ටැංකිය තුල නැත්තම් මේවා තුල අනිවාර්යයෙන්ම මේ ආකාරයට ඇසිරීම කරන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් අර මාළු අපි දන්නවා අර මුලින් අල්ලපු මාළු අපිට ගන්නකොට අර ගොඩ බෑමියේදී මුලින් ඉස්සෙල්ලාම අල්ලපු මාළු අපි දන්නවා ඒවා මුලටම ගල් මුලින්ම ගන්න ඕනේ. ඊට පස්සේ අල්ලපු මාළු තමයි ටිකක් අන්තිමට අල්ලපු මාළු ටික තමයි ඊට පස්සේ ගන්න ඕනේ. ක්‍රමානුකූලව ඒක සිදු කරන්න ඕනේ. ඉතින් අපි දන්නවා මේ මාළු විශේෂයෙන්ම විශාල මාළුන්ගේ අතුණු බහන් කොටස් අයින් කළා පිරිසුදුව මේ මාළු අපි දන්නවා විශේෂයෙන්ම බෝට්ටුවේදී පිරිසුදු ජලයෙන් මේ මාළු හොද ගන්න ඕනේ පුතේ. යා මාළු පිරිසුදු ජලයෙන් ඉස්සෙල්ලා අල්ලගත්ත මාළු ඉස්සෙල්ලා පිරිසුදු ජලයෙන් හොදන්න ඕනේ. ඊට පස්සේ මේ මාළුන්ගේ නිවැරදි ක්‍රම භාවිතා කරලා අතුණු බහන් කොටස් අපි අයින් කරන්න ඕනේ. කරමල් කොටස් විශාල මාළුන්ගේ අයින් කරලා නරක වෙන කොටස් අයින් කරලා ඒ නිවැරදි ආකාරයට පිරිසුදු අයිස් වලින් පිරිසුදු ජලයෙන් සාගතකරන අයිස් වලින් තමයි මේ මසුන් අයිස් කරන්න ඕනේ. හොඳින් අයිස් කරන්න ඕනේ. අපි දැන් පෙට්ටි වල රිෆෝම් පෙට්ටි වල අසුරනවා නැත්නම් ටැංකිය වල අසුරනවා අයිස් භාවිතා කරන අපි දන්න මුලින්ම අයිස් තට්ටුවක් අතුල්ලා ඒ මත මසුන් අසුල්ලා ඒ මසුන් වැහෙන්න. ඒ මසුන් සාමාන්‍යයෙන් පේන්නෙම නැති වෙන සම්පූර්ණ දේහය ආවරණ විදිහට නැවත අයිස් තට්ටුවක් දාලා ඊට පස්සේ මාළු දාන්න. ඒ විදිහටයි ඇසිරීම සිදු කරන්නේ. විශේෂයෙන් මතක තියාගන්න. යාත්‍රාව තුළ නිවැරදිව මාළු ගබඩා කිරීම සිදු කරන්න ඕනේ. ඒ වගේම මේ ලෑන්ඩින් සයිට් වලදී
මාළු ගොඩ බානකොට රයිට් මාළු ගොඩ බෑමේදී මතක තියාගන්න ඕනේ. අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ පුතේ. මාළු ගොඩ බාන ස්ථානයේ බලන්න ඕනේ. අවු රශ්මිය අධික ස්ථානයක් වෙන්න ඕනේ. රශ්මිය අධික අවස්ථාවලදී දැඩි සූර්යාලෝකයක් පතිරන අවස්ථාවේදී මාළු ගොඩ බෑම සිදු කරන්නේ නැහැ අපි. ඒ කියන්නේ ගොඩ බාන පුද්ගලයා ගොඩ බාන ස්ථානයේ පිරිසුදු වෙන්න ඕනේ පුතේ. අපි සාමාන්‍ය ජැටියක ස්ථානයක මේ තට්ටුවක් දාලා ඒ තට්ටුවට තමයි මාළු ටික අතාරි ගිරලා දාන්නේ. මාළු ටික සාමාන්‍ය අර අපි දන්නවා ඇතුලෙන් ටැංකිය ඇතුළට අර බෝට්ටුවේ ටැංක් එක ඇතුළට අපි දන්නවා ඒක ඇතුළට පුද්ගලයෙක් දානවා. මොකද දාන්නේ? මේ ඒක ඇතුළේ තමයි මාළු ටික ඉන්නේ අල්ලගන්න මාළු. ඒක ඇතුළට දානවා ලොකු මේ ලොකු රිටක් මෙන්න මේ වාගේ විශාල රිටකට සම්බන්ධ මේ වගේ බකට් එකක් තියෙනවා. මේ බකට් එකක්. රිටකට සම්බන්ධ බකට් එකක් තියෙනවා. මේ පහළ තියෙන මේ බකට් එක තමයි දාලා මේක උස්සන්නේ. බකට් එක තමයි බකට් එක උස්සනවා. පුද්ගලයෙක් මේක රිට එක්කම මේ දැල් වලින් සකස් කරපු බකට් එකක්. දැල් බකට් එකක්. මේ දැල් වලින් සකස් කරපු මේ දැල් බකට් එක අර ටැංකිය ඇතුළට දාපුවහම දාලා උඩට උස්සලා කෙලින්ම අර මේ වගේ ෆයිබර් ග්ලාස් ලෑල්ලක් හදලා තියෙනවා. මේකට අර යටට මොනවද දාන්නේ? යටට මේ අර මාළු දාන බකට් ටිකක් තියලා මාළු දාන බකට් ටිකක් තියලා මෙතන ලෑල්ලක් දාලා තිනවා. මේ ලෑල්ලට තමයි මේකෙන් මාළු ටික ඔක්කොම අතාරින්නේ. ලෑල්ලට තමයි මාළු ටික කොහොම මේ දල පිටින් ලෑල්ලට මෙහෙම හලුවට පස්සේ මේ ලෑල්ලට අර ඔක්කොම මාළු කවලමින් ඉන්නේ තෝර දාන. මේ ලෑල්ලෙන් අර වටේ ඉන්න කට්ටිය තෝරලා දානවා. බලයෝ ටික අර බලයෝ දාන කූඩේට දානවා. බලය දාන කූඩේට දානවා. ඊට පස්සේ අපි කියනවා මේ මාළු ටික බලයෝ ටික බලයෝ දාන කූඩේට දානවා. ඊට පස්සේ අපි කියනවා ලින්නෝ ටික ලින්නෝ දාන කූඩේට දානවා. තෝරු ඉන්නවනම් තෝර පැටවු එක තෝරු ඉන්න කූඩේට දානවා. ඊට පස්සේ අපි දානවා ඇටවල්ලු ඉන්නවනම් ඇටවල්ලු කූඩේට දානවා. පරව් ඉන්නවනම් පරව් දාන කූඩේට දානවා. ඒ වගේ මාළු ටික වෙන වෙනම වෙන් කර ගැනීම සිදු වෙනවා. ඒ අනුව බර කියලා අරගෙන තමයි ලොරි වලින් අරන් යන්නේ. ඒ ඉල්ලන මාළු කට්ටිය ඒගොල්ලන්ට දෙනවා අරන් යන්නේ. ඒ විදිහට තමයි මේ ක්‍රියාවලිය වෙන්නේ. ඉතින් මේක මේ ගොඩ බෑමේදී අවුවේ මේ ඊට පස්සේ කෙලවල් වගේ මාළු ගොඩ බානකොට විශේෂයෙන් වෙන මාළුව ගොඩට ගන්න අරගෙන කූර ගහලා බලනවා මාළු මස්සයාගේ තියෙන මස්ස මාංශේ වර්ණය හරිය මේ චෙක් කරලා බලනවා. ඉතින් ඒක ඉක්මනට ටක් ගාලා ට්‍රක් එකත් අයිස් කරලා තියෙනවා. ට්‍රක් එකේ අයිස් වලට ගහලා නැවත අයිස් වලින් වහගෙන තමයි ගෙනියන්නේ. කූඩවල අර ගෙනියන කූඩ වලටත් අයිස් දාලා අයිස් වලට තමයි මාළු ටික අසුර ගැනීම සිදු කරන්න ඕනේ. නැත්තම් ගුණාත්මක භාවයට හානි වෙන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න ගොඩ බෑමේදී. ඔය මෙතන අපි ලෑන්ඩින් සයිට් එකේදී ගොඩ බෑමේදී සිදු කරන කටයුතු ටිකයි පුතේ මෙතනදී කතා වුනේ. ඒකත් විශේෂයෙන් සිද්ධ වෙන්න ඕනේ. ඊළඟට 4 ප්‍රවාහනය. ට්‍රාන්ස්පෝර්ට් කරනකොට ප්‍රවාහනයේදී අපි දන්නවා ප්‍රවාහනයේදී මේ සඳහා අපි දන්නවා ශීතාගාර පහසුකම් සහිත වාහන තමයි භාවිතා කරන්න ෆ්‍රීසර් ට්‍රක් භාවිතා කරන්න ඕනේ. ෆ්‍රීසර් ට්‍රක් වලත් අපි දන්නවා මනා විදිහට අයිස් යොදලා මේ මසුන් වැහෙන්න අයිස් ගහ ගන්න ඕනේ. අයිස් ගෙනියන්න ඕනේ. දැන් බොක්ස් වල ගෙනියනවා නම් අපි මේ කූඩ වල අරන් යනවා නම් ඒ වගේත් අයිස් දාලා තමයි ගෙනියන්න ඕනේ. නැත්නම් රිෆෝම් පෙට් වල ගෙනියනවා නම් නිවැරදි ආකාරයට අයිස් කරලා ඊටාම පිරිසුදු තත්ත්වයේ තියෙන ට්‍රක් එකත් පිරිසුදු තත්ත්වයේ තියෙන්න ඕනේ පුතේ. රයිට් ඒක මතක තියාගන්න ඕනේ. ප්‍රවාහනයේදී අපි දන්නවා නිවැරදි ක්‍රම අනුගමනය කරන්න ඕනේ. ෆ්‍රීසර් ට්‍රක් භාවිතා කරන්න ශීතාගාර පහසුකම් සහිත වාහන භාවිතා කරන්න අවශ්‍ය කියලා අපි කිව්වා. ඊළඟට වෙළඳ පොලේදී මාකට් එකේදී. වෙළඳ පොලේදී පුතේ අපි විශේෂයෙන්ම කතා කරා කොහොමද මේ නිසි ආකාරයෙන් නිවැරදි පරිහරණය කරන්න ඕන ආකාරය කතා කරා පුතේ වෙළඳ පොලේදීත් අපි කතා කරලා තියෙන්නේ. වෙළඳ පොලේදීත් අපි අර කිව්වා කතා වුණා මෙන්න මේ ආකාරයටයි මේ නිවැරදි පසුඅසුම් ක්‍රියාකාරකම් අනුගමනය කරන්න ඕනේ කියලා. විශේෂයෙන්ම වෙළඳ පොලේ අපි අර ඩිස්ප්ලේ කැබිනට් වල අයිස් කරලා ගබඩා කරන්න ඕන ආකාරය කිව්වා. සතුන්ගෙන් පරිබාහිරව තියාගන්න ඕනේ කියලා කිව්වා. රයිට්. පරිභෝජනයේදීත් අපි කතා කරා පුතේ කොහොමද ඒක සිදු කරන්න කියලා විශේෂයෙන්. එදිනෙට සෑහෙන ප්‍රමාණයට මසුන් අපි අවශ්‍ය දවස් ගානට වෙන වෙනම ඇසුරීම කරලා ශීතකරණ තුල අසුරන්න ඕනේ. ශීතකරණ මනාලස පිරිසුදු තියාගන්න ඕන කියලා දුලපතාත් එක්ක කතා කරා. එහෙනම් බලන්න නෙලාගත්ත මත්ස්‍ය අසුරු නිවැරදිව පරිහරණය කරන්න පුළුවන් විවිධ අවස්ථා තමයි පුතේ මසුන් ඇල්ලීමේදී, යාත්‍රා තුල ගබඩා කිරීමේදී, ගොඩ බෑමේදී, ප්‍රවාහනයේදී, වෙළඳ පොලේදී සහ පරිභෝජන අවස්ථා 6යි. මසුන් ඇල්ලීමේදී, යාත්‍රාව තුළ ඇසිරීමේදී අංක 2යි, ගොඩ බෑමේදී අංක 3යි, ඒ වගේම ප්‍රවාහනයේදී අංක 4යි, වෙළඳ පොලේදී අංක 5යි, පරිභෝජනයේදී අංක 6යි. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න ওই ටික අහනවා. හරි. රචනා ප්‍රශ්නකුණත් මේක විස්තරාත්මකව කරන්න පුළුවන් ආකාරයට දුවල පුතාට සිද්ධාන්ත පාඩම් ටික අපි කියලා දුන්නා. හරි. ඊළඟට මේ මත්ස්‍ය අසුරු නෙලීමේ සිට පරිභෝජනය කරන තෙක් පුතේ අසනු පරිහරණයේදී ගුණාත්මක බව අඩු විය හැකි විවිධ අවස්ථා හා ඒවා නිවැරදිව පරිහරණය කිරීමේ ක්‍රම ටිකක් ගැන අපි දැන් කතා කරන්න යන්නේ. ටක් ගාලා බලමු. මේ අවස්ථාවන්ට අනුව මත්ස්‍ය අසුරු නෙලීමේ සිට පරිභෝජනය කරන තෙක් අපි මේ අසුරු පරිහරණයේදී ගුණාත්මක බව අඩු වෙන්න පුළුවන් විවිධ අවස්ථා. අන්න බලන්න. මත්ස්‍ය අසුරු නෙලීමේ සිට පරිභෝජනය කරන තෙක් අවස්ථා 6 අපි දැන් දන්නවා. අසුරු නෙලීම, අසුරු යාත්‍රා තුල ගබඩා කිරීම, අසුරු ගොඩ බෑමීම,
ඒ වගේම අස්වනු ප්‍රවාහනයේදී, අස්වනු වෙළඳපොළ තුලදී, ඒ වගේම පරිභෝජනයේ. එහෙනම් මෙන්න මේ මත්ස්‍ය අස්වනු නෙලීමේ සිට මේ පරිභෝජනය කරන තෙක් පුතේ මත්ස්‍ය අස්වනු පරිහරණයේදී ගුණාත්මක බව අඩු වෙන්න පුළුවන් අවස්ථා හා ඒ අවස්ථා නිවැරදි කරගන්න අපිට මොනවද අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ගයන් කියන එකයි අපි කතා කරන්න එන්නේ. උදාහරණයකට මාළු අල්ලද්දී මසුන් ඇල්ලීමේදී මත්ස්‍යයාට ශාරීරික හානි සිදු නොවන ආකාරයේ පන්න ක්‍රම තෝරගන්න ඕන. බුදුන් දැකලා තිනවා මේ පන්න ක්‍රම කරනකොට අර කොකු වලට අපි දැල්ලෝ වගේ දාලා හැම දාලානේ ඒවා පන්න කරන්නේ. එතකොට ඊට පස්සේ ඒවා මේ මාළය මත්ස්‍යයක කන්න එනකොට හැම ගිලින්න එනකොට තමයි ඇදලා ගන්න. ඇදලා අරගෙන අර බෝට් එක ගාවට ගන්නකොට ඔබ දැකලා ඇති අර කොක්කකින් ඇනලා තමයි ගන්න මෙහෙම. කොක්කකින් ඇනලා තමයි මාළුවා අර ස්ථානය ඇතුලේ එතන ලොකු ටෝන මසුන් වගේ පන්න කරනකොට ගන්න. ඉතින් බොහෝ විට මත්ස්‍යයාට මේ ශාරීරික හානි අවම වන විදිහට තමයි පුතේ ගන්නව අරගෙනත් දැකලා තියෙන ලොකු ලීයකින් වගේ එකකින් හිසට ගහනවා මත්ස්‍යයා මැරෙන්න මිය යන්නනේ. ඉතින් ඒ වගේ අවස්ථාවේදී මේ සඳහා අපි භාවිතා කරන උපකරණ වගේම බොහෝ විට ශරීරයට හානි සිදු නොවන ආකාරයට අවම වන විදිහටයි පුතේ මේ මසුන් ඇල්ලීම සිදු කරන්න ඕනේ. මතක තියාගන්න මසුන් ඇල්ලීමේදී මත්ස්‍යයාට ශාරීරික හානි සිදු නොවන ආකාරයේ පන්නකමයි තෝරගන්න ඕනේ. මොකද මේ ශාරීරික හානි හරහා පුතේ අපි දන්නවා මත්ස්‍යයාට අහිතකර ශුද්ධ ජීවීන් මගින් හානි සිදු වෙන්න පුළුවන්. ශුද්ධ ජීවීන් තුලින් ඇතුළු වෙලා මත්ස්‍ය දේහය තුළට පුතේ ඉක්මනින් මත්ස්‍ය දේහෙන් නරක වීම සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න විශේෂයෙන් පුතේ මසුන් ඇල්ලීමේදී මත්ස්‍යයාට ශාරීරික හානි සිදු නොවන ආකාරයේ පන්නකම තෝරගන්න ඕනේ පුතේ. මත්ස්‍ය අසුරු නෙලාගත් පසු පිරිසුදු ජලයෙන් හොදන්න ඕනේ. ඒකත් අපි කිව්වා මාළු අල්ලගත්ත ගමන්ම මේක පිරිසුදු ජලයෙන් සෝදන්න ඕනේ. මතක තියාගන්න බෝට්ටුව තුළ මේ සිදු කරන කටයුතු. යාත්‍රාවේ ගබඩා කරද්දී පුතේ නෙලාගත්ත මසුන්ට ශාරීරික හානි අවමනසේ ගබඩා කරගන්න. අල්ලන මාළු ඔහොම දැකලා ඇති වල පන්න කරනකොට අර බිලි බිති වලින් වගේ මේවා කරනකොට ඔබ දැකලා ඇති මෙහෙම ඔහොම අර ඉඳගෙන කට්ටිය ජැටි අර මේ බෝට් එකේ නැත්තම් ඒ ෂිප් එකේ දැකලා ඇති අල්ලන ඔහොම මාළු උඩට දානවා. අල්ලන මාළු දානවා. එතකොට ඒගොල්ලෝ අර මෙහෙම හදලා තියෙනවා නේ පුතේ මේ හරි ගස්සලා ඒක දිගේ ගිහිල්ලා තමයි අර වැටෙන්නේ. එක බත එකට වැටෙනවා. එතකොට මේ දැන් මේ ක්‍රමවලදී මේ විශේෂයෙන්ම යාත්‍රාව තුලත් මේ ගබඩා කරනකොට පුතේ මේ හානි වෙන්න පුළුවන් ඩැමේජ් වෙන්න පුළුවන් මාළුන්ට. එහෙනම් නෙලාගත්ත මසුන්ට පුතේ ශාරීරික හානි අවම වනසේ ඒගොල්ලෝ ගබඩා කරන්න ඕනේ පුතේ. ඒ වගේම ගබඩා කිරීමට ප්‍රථම යාත්‍රාවේ තට්ටු මත හිරු එළිය වැඩි කාලයක් විවෘත කර නොතැබීම. මතක තියාගන්න. ගොඩාක් වෙලා එක මත එක ගොඩ ගහලා අර තට්ටු මත යාත්‍රාවේ මේවා තියෙනකොට පුතේ ඇත්තටම හානි වෙන්න පුළුවන්. එහෙනම් ගබඩා කිරීමට ප්‍රථම යාත්‍රාවේ තට්ටු මත හිරු එළියට වැඩි කාලයක් විවෘත කර තියන්න හොඳ නෑ මාළු නොතැබීම. නෙලාගත් අස්වනු ගොඩ ගැසීමෙන් වලකින එකත් අපි කිව්වා. මසුන් ගබඩා කිරීමට ප්‍රථම පුතේ පිරිසුදු ජලයෙන් හොදන්න ඕනේ. විශාල මසුන්ගේ කරමල් බඩවැල් ඉවත් කරලා ඒගොල්ලොත් පිරිසුදු ජලයෙන් හොදලා හැකි ඉක්මනින් ඒගොල්ලෝ අයිස් තුල ගබඩා කරන්න. එහෙනම් පුතේ යාත්‍රාවේ ගබඩා කිරීමේදී ටික මතක තියාගන්න ඕන ඕගොල්ලෝ. නෙලාගත්ත මසුන්ට ශාරීරික හානි අවම වනසේ ඒගොල්ලෝ ගබඩා කරන්න ඕනේ. ඒක අංක 1. ඊළඟට ගබඩා කිරීමට ප්‍රථම යාත්‍රාවේ තට්ටු මත ඕන තරම් දාලා තියෙන සෑහෙන වෙලා තියෙනවා අපි දැකලා තියෙනවා. වැඩ. තට්ටු මත හිරු එළියට වැඩි කාලයක් විවෘත කර නොතැබීම. ඒ වගේම පුතේ මේ නෙලාගත්ත අස්වැන්න මාළු ටික එක මත එක ගොඩ ගහන්න හොඳ නැහැ. ගොඩ ගහලා තියන්නේ නැහැ පුතේ ඩැමේජ් වෙනවා එතකොට අරවා. ඒ වගේම මසුන් ගබඩා කිරීමට ප්‍රථම පිරිසුදු ජලයෙන් හොද ගන්න ඕනේ පුතේ. ඒ වගේම විශාල මසුන්ගේ අපි කියනවා කරමල් අතුරුමහන් කොටස් බඩවැල් කොටස් අපද්‍රව්‍ය ඉවත් කරලා පිරිසුදු ජලයෙන් මේ මාළුව හොදලා ඉක්මනින් එයා අයිස් තුල ගබඩා කරන්න ඕනේ මේ නැවුම් බව සුරක්ෂිත කරගන්න. ඔන්න බලන්න. ගොඩ බානකොට. ලෑන්ඩින් සයිට් එකට දැන් ඇවිල්ලා බෝට් එකේ ඔන්න ගොඩ බාන්න හදන්නේ මාළු. රයිට් මාළු ගොඩ බෑමේ හිරු එළියට විවෘත නොවන ස්ථානයක හිරු එළියට විවෘත ස්ථානවල ගොඩ බෑම සුදුසු නැහැ පුතේ. බොහෝ වෙලාවට මේගොල්ලෝ උදේ 11ට සමහරට මේ 11 වෙන්න කලින් මේක ගොඩ බෑම සිද්ධ කරලා අවසන් කරනවා. මොකද ඒගොල්ලෝ හිරු එළියට නිරාවරණ වුණොත් ඇත්තටම මේ මාළුන්ට මේ අසන්නට හානි වෙන්න පුළුවන් පුතේ. ඩැමේජ් වෙන්න පුළුවන්. රයිට් ඉක්මනින් මේවට හිරු එළිය නිසා විවිධ හානි වෙන්න පුළුවන්. ඒ අදාළ උෂ්ණත්වයට යටතේදී ක්‍රියාත්මක වෙන ශුද්ධ ජීවීන්ගේ බලපෑම නිසා මාළු නරක වෙන්න පුළුවන් පුතේ. ඉක්මනින් නරක වෙනවා මාළු. ඒකයි කියන්නේ. මේ මිය ගියපු අස්වැන්නන්නේ පුතේ ඈ. රයිට්. එතකොට ගොඩ බෑමේදී හිරු වලට විවිධ ස්ථානවල ගොඩ බාන්න සුදුසු නැහැ. ඒ වගේම මතක තියාගන්න මේ ගොඩ බාන ස්ථානය පිරිසුදු ස්ථානයක් වෙන්න ඕනේ. ගොඩ බෑමට ගන්න උපකරණ ගොඩ බාන්න පිරිසුදු තත්ත්වයේ හා මනා සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්න ඕන ගොඩ බාන කියලා. එයා හරහාත් මේ මත්ස්‍ය මාංශ වලට මත්ස්‍ය ආහාර වලට මේ මත්ස්‍යයන්ටත් මේ ආසාදන වෙන්න පුළුවන් රෝගී පුද්ගලයෙක්. අපි දන්නවා අපි අර කියපු
ඩයරියා නේද ගොඩ යාමේ පාචනය වගේ රෝග වැළඳ කෙනෙක් බෝන් රෝග තත්ත්වයට පාත්‍ර වෙච්ච කෙනෙක් මේ සිදුවීම කරනවා නම් එයා හරහාත් මේ ආහාර ආසාදනයට ලක් වෙන්න පුළුවන්. අපි දන්නා රෝගී පුද්ගලයන් හරහා රෝගී සතුන් හරහා මේ ආසාදනයට ලක් වෙනවා කියලා අපි අනිවාර්යයෙන්ම ඉගෙන තියෙන. එහෙනම් ගොඩ බෑමට ගන්න උපකරණ රයිට් මේ ගොඩ බාන්න මාළු ගොඩ බාන්න ගන්න අපි අර කියමු උපකරණ. ඒ වගේම ගොඩ බාන්න පිරිසුදු වීම හා මනා සෞඛ්‍ය තත්ත්වෙන් ඉන්න ඕනේ. ඒ වගේම ශාරීරික හානි අවම මොන පරිදි ගොඩ බාන්න ඕනේ. මාළුන්ට අර මෙහෙම උස්සලා අතින් විසි කරන්නේ නැහැ. එහෙම දාන්නේ දඩවස් ගාලා දානවනේ දානකොට දඩවස් ඔක්කොම එකට වැටෙනවා. අයින් වල වැදිලා ශාරීරික හානි වෙන්නත් පුළුවන් මාළුන්ට නේද? එහෙනම් මතක තියාගන්න ඕනේ ඊළඟ කරුණේදී ශාරීරික හානි අවමාන පරිදි ගොඩ බෑම සිද්ධ කරන්න ඕනේ පුතේ. ඒ වගේම එක් දිනවලදී අල්ලන මසුන් එකට මිශ්‍ර නොකිරීම අන්න මත ඉතාම වැදගත් දෙයක්. එක් දිනවලදී අල්ලන මසුන් එකට මිශ්‍ර නොකිරීම මේක බොහෝ විට වෙනවා පුතේ. බොහෝ විට වෙනවා. අර එකට තමයි මාළු ඔක්කොම එන්නේ දාන්නේ. එතකොට තමයි අර මාළුන්ට ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන්, හානි වෙලා තියෙන්න පුළුවන්. පරණ මාළු අර එකට එනවා. එහෙම දැන් වෙනම දැන් ඒ දිනවල අපි දන්නවා ඒ දිනවල එහෙම පහසුකම් හදා ගන්න ඕනේ මේ බෝට්ටු වල පුතේ. මතක තියාගන්න එක් දිනවලදී අල්ලන මසුන් එකට මිශ්‍ර නොකිරීම. දැන් අද අල්ලන මාළු දැන් අදාළ දැන් අපි කියමුකෝ දැන් අපි දින දෙක තුනකට කලින් අල්ලපු මාළුටම අලුතෙන් අල්ලන මාළුත් දානවා. බාන්නක තුර අරව මිශ්‍ර වෙනවනේ. මුලින් අල්ලන මාළු තමයි ඉස්සෙල්ලාම අපි ගොඩ බාන්න ඕනේ. ඊට පස්සේ තමයි ඊළඟ දවස්වල ඊළඟට පස්සෙම ඉස්සෙල්ලාම අල්ලපු මාළු ටික තමයි මුලින් ගොඩ බාන්න ඕනේ. අවසානයේට බාපු මාළු තමයි ඊට පස්සේ ගොඩ බාන්න ඕනේ. එතකොට මේවා එකට මිශ්‍ර කරන්න හොඳ නෑ. එතකොට අනිවාර්යෙන් ඩැමේජ් වෙන මාළුන්ට කලින් අල්ලපු මාළු ටික ඉස්සෙල්ලා ගොඩ බාලා ඉවරලා තමයි අලුතෙන් ඊළඟට මුලින් පස්සේ ආපස්සේ අල්ලපු අවසානයේට අල්ලපු මාළු ටික ගොඩ බාන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න එක් දිනවල අල්ලන මාළු එකට මිශ්‍ර කරන්න. මේගොල්ලෝ බොහෝ විට කරන්නේ ඔක්කොම එකට මාළු ටික අරකට අයිස් එකට දාලා ඒකෙන් තමයි ගන්න අරගෙන දාන්නේ. ඉතින් ඒක කරන්න හොඳ නැහැ. ඒක තමයි මේක හානියට බලපාන හේතුව. පසුවස්වන හානියට බලපාන හේතුව. ප්‍රවාහනයේදී ට්‍රාන්ස්පෝර්ට් එකේදී පුතේ ගොඩබාන මත්ස්‍යයන් අලෙවිකරන ස්ථාන දක්වා වහා ප්‍රවාහනයට කෙටි මාර්ග හා සුදුසු වේලාවන් තෝරා ගන්න ඕනේ. දැන් නම් හයිවේ එක තියෙනවනේ නේ. දකුණු පළාතින් ඉඳන් දැන් කොළඹට නේද පුතේ මාළු අරන් යනකොට හයිවේ එක තියෙනවනේ දකුණු පළාතේ නම් ඉක්මනට එන්න පුළුවන්. ඒකත් හොඳයි නේ. ගොඩබාන මත්ස්‍යයන් අලෙවිකරන දැන් මාතර පැත්තේ හම්බන්තොට පැත්තටම දිගටම අපි දන්නවා මේ හයිවේ හදලා තියෙන මාර්ග පද්ධතිය හොඳ තත්ත්වයක තියෙනවා. හොඳ දේවල් හොඳයි කියන්නේ දරුවෝනේ. එහෙනම් ගොඩබාන මත්ස්‍යයන් අලෙවිකරන ස්ථාන කරා පෑලියගොඩට නේද පුතේ? ත්‍රිංකෝලෙන් ඉඳන් පෑලියගොඩට නේද? මම මන්නාරෙන් ඉඳන් පෑලියගොඩ දකුණු පළාතින් ඉඳන් පෑලියගොඩට මාළු අලෙවිකරන ස්ථාන මධ්‍යස්ථාන තියෙනවානේ. ඒ දැන් අනිත් තැන් වල තියෙනවා මේ අලෙවිකරන ස්ථාන වලට මාළු අරන් එන්න ඕනේ. එතකොට මේක ඉක්මනට ඉක්මන විගස යන්න ඕනේ පුතේ. ඉක්මනට යන මේ process එක මේ ක්‍රියාවලිය immediately වෙන්න ඕනේ පුතේ. ඒකයි කියන්නේ. ගොඩබාන මත්ස්‍යයන් අලෙවිකරන ස්ථාන කරා වහා ප්‍රවාහණයට කෙටි මාර්ග හා සුදුසු වේලාවන් සඳහා තෝරා ගන්න ඕනේ. ඒකත් මතක තියාගන්න ඕනේ. 2. විශේෂයෙන්ම වාහන ෆ්‍රීසර් ට්‍රක් සීතාගාර පහසුකම් සහිත වාහන යොදා ගන්න. නිතරම අපි කියනවා ෆ්‍රීසර් ට්‍රක් යොදා ගන්න ඕනේ. හරි. ඊළඟට ප්‍රවාහනය සඳහා පාපැදි එහෙම නැත්නම් යතුරු පැදි භාවිතා කරන විට පුතේ මතක තියාගන්න ෆයිබර් ග්ලාස් රිජිෆෝම් වැනි පරිවාරක ද්‍රව්‍ය වලින් තැනු පිරිසුදු ඇසුරුම් යොදා ගන්න ඕනේ. මොකද ඒවට අයිස් කරලා අයිස් රඳවලා මේ අයිස් මේ දිය වෙන්නේ නැති වෙන්න වැඩි වෙලාවක් ඒ වගේ තියා ගන්න පුළුවන්. අපි කිව්වේ අර වැව් මාළු නැත්තම් ෆ්‍රෙෂ් වෝටර් මාළු ආහාර විමසන පරිවාහන මේ ප්‍රවාහනය කරන්න අර මොනවද යොදා ගන්නවා කිව්වේ ඒ ගැමි අනුරාධපුර පොළොන්නරුවේ ප්‍රදේශවල අපේ දීවර ජනතාව අලෙවිකරන මත්ස්‍ය අලෙවිකරන ජනතාව අපි කිව්වේ ලී පෙට්ටි ලී වලින් හදාගත්ත පෙට්ටි වල මොකද ගෝණියක් දාලා තෙත ගෝණියක් දාලා ඒකට මාළු දාලා තව ගෝණියකින් වහලා ගෙනියන්නේ. එහෙම කරන්නේ නැහැ. කරන්න ඕනේ කොහොමද? ප්‍රවාහනය සඳහා පාපැදි යතුරු පැදි පුට් සයිකල් මෝටර් සයිකල් භාවිතා කරනවා නම් ෆයිබර් ග්ලාස් දැකලා තියෙන නිල් පාට විවිධ පාට ආලේප කරලා ෆයිබර් ග්ලාස් වලින් හදාගත්ත ලොකු පෙට්ටි. එහෙම නැත්නම් රිජිෆෝම් පෙට්ටි වගේ පරිවාරක ද්‍රව්‍ය. තාපේ ඒ කියන්නේ අර මේ රැඳිලා තියෙනවා සීතල. ඒක රැඳිලා තියෙනවා සීතල ඉවත් වෙන්නේ නැහැ. උණුසුම නැත්තම් සීතල දැන් අර කඩවල පරාට ගහලා රිජිෆෝම් පෙට්ටිය දාලා ඇතුළේ දාලා තියලා දෙන්නේ පරිවාරකයිනේ පෙට්ටිය. ඒ කියන්නේ තාපේ ඉවත් වෙන්නේ නැහැ නේ රස්නේ තියෙනවා. ඒ වගේම සීතලත් ඒ තුල රඳව ගන්න පුළුවන්. පරාට ගහන කඩවල බිත්තර රොටි පරාට ගහලා මෙහෙම තලලානේ ගහලා පරාට ටික දාලා මෙහෙම අතින් මෙහෙම තලලා අතින් මෙහෙමත් කරලානේ ගානේ දාලා රිජිෆෝම් පෙට්ටි එක තමයි දාලා තියෙන්නේ. බිත්තර රොටි ටිකත් ඒකම දාලා තියෙන්නේ. ඒතර ටික වෙලාවක් ගිහිල්ලා පැය භාගයක් විතර ගිහිල්ලා නැත්නම් රස්නේ තියෙනවා. එන පාරිභෝගිකයාට ඒක කපලා හොදි දාලා දෙන්න පුළුවන් රස්නේ පිටින්ම. ඒ වගේ තමයි මාළු එතකොට අපි ඇසුරුම් කරනකොටත් මේ බයිසිකල් වල ෆුට් සයිකල් වල පාපැදි වල සහ යතුරු පැදි වල යනකොට මේ ෆයිබර් ග්ලාස් පෙට්ටි
ඒ වගේම රිජිෆෝම් වලින් හදන පරිවාරක ද්‍රව්‍ය නෙවුවා. ඒ වගේ දනෝ පෙට්ටි වල අපිට අර සීතල අයිස් වල සීතල තියාගන්න පුළුවන්. ඒ ප්‍රශස්ත උෂ්ණත්වය පවත්වා ගන්න පුළුවන්. ඒකයි කියන්නේ ප්‍රවාහනය සඳහා පාපැදි හා යතුරු පැදි භාවිතා කරන විට ෆයිබර් ග්ලාස් රිජිෆෝම් වැනි පරිවාරක ද්‍රව්‍ය වලින් තැරු පිරිසිදු ඇසුරුම් යොදා ගන්න ඕනේ. හරි. වෙළඳ පොලේදී ඔන්න මාකට් එකේ ඇත්ත අපි කතා කරනවා. වඩා පිරිසුදු ස්ථානයක් වෙන්න ඕනේ පුතේ. ඒ කපුටන්ගෙන් නේද පුතේ, ඒ වගේ බල්ලන්ගෙන් මේ සත්තු පූසු හැමෝම සත්තුන්ගෙන් ගහණය වෙච්ච දූවිලි අපද්‍රව්‍ය වලින් ගහණය වෙච්ච තැනක් වෙන්න හොඳ නෑ. මඩ වෙන හැම වෙලේම නේද වතුර පිරලා තියෙන. එහෙම තැනි නොමැති වඩා පිරිසුදු ස්ථානයක් වෙන්න ඕනේ පුතේ. වෙළඳ ස්ථානයේ බිම වඩා පහසුවෙන් පිරිසුදු කරන්න පුළුවන්. හරිද? පිගන් ගඩොල් වැනි ද්‍රව්‍ය අතුරුලා යන ස්ථානයක් වෙන, ටයිල් අතුරුලා කරපු ස්ථානයක් වෙන, ලේසියෙන් පහසුවෙන් පිරිසුදු කරලා යවන්න පුළුවන් වෙන්න ඕනේ. වෙළඳ ස්ථානයේ බිම ෆ්ලෝ එක easy to clean වෙන්න ඕනේ. ඒ කියන්නේ පුතේ පහසුවෙන් පිරිසුදු කළ හැකි ටයිල් එකකින් පිගන් ගඩොල් වැනි ද්‍රව්‍ය අතුරුලා සෑදු එකක් වෙනවා. ඉක්මනට සෝදලා අයින් කරන්න පුළුවන් අපද්‍රව්‍ය වැටෙන ඒවා එතකොට. හරි? ඊළඟට මෙන්න කතාව. බල්ලන් කපුටන් වැනි සතුන් පැමිණීම අවහිර කරන්න ඕනේ. මසුන් මත මැස්සන් වැසීම වැළැක්වීම සහ අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා කිරීමට ප්‍රදර්ශන කැබිනෙට්ටු ඩිස්ප්ලේ කැබිනෙට් භාවිතා කරන්න ඕනේ. මත්ස්‍ය අතුණු බහන් වැනි අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා කාණු සහ අවට පවිත්‍රව තබා ගැනීම වැඩපිළිවෙලක් තියෙනවා. අර කතා කරපු ටික නැවත මෙතන එක්ස්ප්ලেইন කරන්නේ අර කරුණු ටික. කලිනුත් මේවා අපි කෙටියෙන් සඳහන් වෙලා තිබා. නැවත මේක නැවත සැරයක් මතක් කරලා එක්ස්ප්ලেইন කරලා දෙන්නේ අර කියපු කරුණට අනුව සිලබස් එකේ තියෙන ටිකයි අපි මේ සාකච්ඡා කරලා අවසන් කරමින් ඉන්නේ දුවේ පුතේ. අන්න අවසානයේ පරිභෝජනයේදී වෙළඳ පොලෙන් නිවසට රැගෙන මසුන් පුතේ තවදුරටත් අපි කිව්වා පිරිසිදු කරලා අතුණු බහන් කර්මල් ඉවත් කරන්නසේ සෝදා හරින්න ඕනේ. මතක තියාගන්න හරියටම එක් දිනට අවශ්‍ය ප්‍රමාණයට ඇසුරුම් වල බහා හොඳින් මුද්‍රා තබා සීතකරණයේ අධිසීතන කුටීරය අසුරන්න ඕනේ පුතේ. අවසන් වශයෙන් නිවසේ සීතකරණ අධිසීතකරණ කුටීර පිරිසුදු තත්ත්වයේ පවත්වා ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා ආදරණීය දුවේ පුතේ. හොඳයි දුවේ පුතේ, අපි දොළ පුතාලත් එක්ක විශේෂයෙන්ම උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණියේ 10 වන ඒකකයට අදාළ අවසන් කොටසයි ආදරණීය දොළ පුතාලත් එක්ක කතා කරලා අවසන් කරේ. විශේෂයෙන්ම මේ මස් අස්වනු පරිහරණයේදී අපි එහිදී අනුගමනය කරන මේ පසු අස්වනු ක්‍රියාකාරකම් කොහොමද නිවැරදිව පසු අස්වනු ක්‍රියාකාරකම් අනුගමනය කිරීම තුළින් සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක මත්ස්‍ය අස්වැන්නක් අපි සකස් පවත්වා ගැනීම සිදු කරන ආකාරයේ ආදරණීය දොළ පුතාලත් එක්ක කතා කරලා අවසන් කළා දුවේ පුතේ. අපි බලාපොරොත්තු වෙන දොළ පුතාලත් එක්ක මේ ඒකකයට අදාළව සමාලෝචන ප්‍රශ්නත් එක්ක දොළ පුතාලත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. ආයිබෝවන් දුවේ පුතේ.